සුබ දවසක් සියලු දෙනාටම. හොඳයි. අපි අද කතා කරන්නේ මේ නිව්ටන් නියම කොටසේ තුන්වෙනි වීඩියෝ එක. ඒ කියන්නේ යාන්ත්‍රික විද්‍යාවේ නිව්ටන් නියම වල තුන්වෙනි වීඩියෝ එක. මම ඊට කලින් නිව්ටන් නියම වල වීඩියෝස් දෙකක් කරා. හරි. පළවෙනි වීඩියෝ එකේ නිව්ටන් නියම සහ අභිලම්භ ප්‍රතික්‍රියා බලයයි ඒකම මේ ගුරුත්වාකර්ෂණ බලය කියන එක කතා කරා. මේ වස්තුවක බර කියන එක. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකේ අපි කතා කරේ ආතති බලය කියන කොටස. හරි බල වර්ග තුනක් මේ විදිහට කතා කරලා ඉවරයි. අද මේ වීඩියෝ එකේ අපි කතා කරනවා ඝර්ෂණ බලය කියන කොටස. එතනින් ළමයි බල ටික ඉවර වෙනවා. ඊට පස්සේ අපිට අන්තිම වීඩියෝ එකේ හරි නිව්ටන් නියම වල අපි ඊළඟ වීඩියෝ එකේ හතරවෙනි වීඩියෝ එකේ අපි කරන්නේ විශේෂ ගණන් රටා. එතකොට නිව්ටන් නියම A to Z ඔක්කොම ටික කම්ප්ලීට් වෙනවා. හොඳයි. දැන් අපිට කලින් වීඩියෝ එකේ නවත්තපු දැනින් පස්සේ පටන් ගන්න තියෙනවා මෙන්න මේ වගේ පොඩි කොටස් කිහිපයක්. ඒකෙන් පස්සේ අපි ඝර්ෂණ බලය අද මේ වීඩියෝ එකේ කතා කරනවා. දැන් මේ උදාහරණයක් අපිට මේ වගේ ඉදික අවස්ථා තුන ගොඩක් කතා කරන්න. මේ චලනීය වන පද්ධතියක ළමයි මේ එල්ලා ඇති අවලම්බයක චලිතය. දැන් අවලම්බයක් කියලා කියන්නේ තන්තුවක් අරගෙන අපි එක් කෙලවරකට මොකක් හරි වස්තුවක් ගැට ගන්නවා. බෝලයක් වෙන්න පුළුවන්, නේ ගලක් වෙන්න පුළුවන්. ගැට ගහලා අපි ඒක ළමයි චලනීය වන පද්ධතියක මේ ගැට ගන්නවා වහලින්. දැන් හිතන්නකෝ මේ මොකක් හරි වාහනයක් අපි ගමු ලේසි බස් එකක්. බස් එකක් මොන්නේ මොකක් හරි චලනීය වන පද්ධතියක් මේ තියෙන වාහනයක් බස් එකක්. ඒකේ වහලේ අපි ළමයි මේ වගේ තන්තුවක් අරගෙන එක කෙලවරක් ගැට ගහලා අනිත් කෙලවරෙන් වස්තුවක් එල්ලනවා. දැන් මේක නිශ්චලව දීද්දි මේ බස් එක හරි මේ පද්ධතිය නිශ්චලව දීද්දි ළමයි මෙයත් නිශ්චලව දිනවා. ඔහම තන්තුව සිරස්ව එල්ලෙනවා. හරි අවලම්බේ සිරස්ව සමතුලිතව දිනවා. හරි. මේක ළමයි අපිට බලා ගන්න පුළුවන් මේ පද්ධතිය සමතුලිතව තියෙනවා නම් නිශ්චලව තිබ්බත් ඒකාකාර ප්‍රවේගයෙන් ඉස්සරහට ගියත් පස්සට ගියත් ළමයි අපිට බලා ගන්න පුළුවන් මේ තන්තුව සිරස්ව තමයි තියෙන්නේ. තන්තුව මේ වෙලාවේ ඇදලා තියෙන්නේ. හරි මේ වස්තුව සමතුලිතව තියාගෙන ඉන්නවා සිරස්ව. දැන් මේ වෙලාවේ බල ලකුණු කරොත් වස්තුවේ ස්කන්ධය m නම් ළමයි වස්තුවේ බර සිරස්ව පහළට mg නේ. වස්තුව පහළ යන හදද්දි තන්තුවෙන් ඇති කරන ආතති බලයේ වස්තුව මත ඉහළට නේ. ඔහොම නෙන්නේ. ඒතර වස්තුව මත බල සමාන කරොත් නේ වස්තුව මත සිරස් බල සලකා හරි අපිට පුළුවන් ඉහළට ක්‍රියාත්මක වන බල සමානයි පහළට ක්‍රියාත්මක වන බල වලට නේ. නිව්ටන්ගේ පළමු නියමයට අනුව වස්තුව මත සම්ප්‍රයුක්ත බලයක් නැත්නම් සිරස් බල මොකද වෙන්න ඕනේ? හරි සමාන වෙන්න ඕනේ. ඉහළට බල පහළට බල වලට සමානයි. ඊට පස්සේ ළමයි දැන් නිව්ටන්ගේ පළමු නියමයට අනුව දැන් නිශ්චලතාවෙත් ගන්න පුළුවන් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙන අවස්ථාවක් ගන්න පුළුවන් නේ. දැන් මේ වාහනේ ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වුණා. කිසියම් ප්‍රවේගයකින් නියත ඉස්සරහට ගියත් පස්සට ගියත් හරි මේ වස්තුව මත සම්ප්‍රයුක්ත බලයක් නැහැ නේ. මොකද වස්තුවත් යන්නේ මේ ප්‍රවේගයෙන්ම තමයි. මේ වාහනේ යන ප්‍රවේගයෙන්ම වස්තුවත් යනවා. නියත ප්‍රවේගයෙන් යද්දී ඒ වෙලාවෙත් මොකද වෙන්නේ? බර සිරස්ස පහළට ආතති බලය සිරස්ස ඉහළට බල දෙක සමාන වෙලා t සමානයි mv වෙනවා. ඒ මේ තන්තුව සිරස්ස තියෙනවා. හරි. ඒ කියන්නේ මේ අවලම්බේ සිරස්ස තියෙනවා. මේ පද්ධතිය නිශ්චලව තියෙද්දි ඒකාකාර ප්‍රවේගයෙන් ඉස්සරහට පස්සට චලිත වෙද්දි සිරස්ස තියෙනවා. මේක ඔයගලන්ට බලන්න පුළුවන්. හරි ඔයගලන්ගේ වාහනයක් තියෙනවා නම් මොකක් හරි තන්තුවකින් යට ගහලා එල්ලලා බලන්න. නිශ්චලව දීද්දිත් කොහොමද සිරස්ස තියෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යද්දි බලන්න. හරි ඔයගලන්ට ඒකාකාර ප්‍රවේගයෙන් යන අවස්ථාව බලා ගන්න පුළුවන් නේ. හරි අර මීටරේ වේග මීටරේ කට්ට එක තැනක තියෙන විදිහට පැයට කිලෝමීටර් 40ක වගේ වේගෙන් ගිහලා බලන්නකෝ. 40 වුන්නේ නැහැ 50කින් හරි 60කින් හරි එකම වේගයකින් යන්න. යද්දි අර එල්ලලා තියෙන එක කෙලින්ම තියෙනවා. ඊට පස්සේ ළමයි ඇක්සලරේටර් ඔයගොල්ලෝ ටික වැඩිපුර පැයකොත් ඒ කියන්නේ එන්න වේගය වැඩි කර කර ගියොත් අන්න තරණයෙන් යද්දි මොකද වෙන්නේ බලමු. ළමයි තරණයෙන් යද්දි අපිට පේනවා මේ සිරස්ස තිබ්බ තන්තුව මේ සිරස්ස තිබ්බ අවලම්බේ තරණයෙන් යන්න ගත්ත ගමන් ප්‍රවේගය ටික ටික වැඩි කර කර යන්න ගත්ත ගමන් පස්සට මේක ආර්ධ වෙනවා. එතකොට අපිට ළමයි මෙන්න මේ වගේ තමයි නිරීක්ෂණය වෙන්නේ. ෂණිකව තරණයෙන් යන්න ගත්ත ගමන් මේක පස්සට ආර්ධ වෙනවා. ඇයි බලමු පස්සට ආර්ධුනේ? පස්සට ආර්ධ වෙලා ඔහොම තියෙනවා. හරි හැබැයි වාහනේ යන තරණයෙම මෙයාත් යනවා. එතකොට මෙයාගේ අපි දන්නවා බර නම් කොහොමද සිරස්ස පහළට නේ වස්තුවේ සහ මෙතන ආතති බලයේ තන්තුව ඔස්සේනේ තියෙන්නේ කොහොමද? නේ තන්තුවේ වස්තුව මත ඇතිවන ආතති බලය මේ පැත්තට. මේ වෙලාවේ අපි හිතමු මේ තන්තුව සිරසත් එක්ක තීටා කෝණයකින් ආන්තර වෙලා තියෙනවා. මේ පැත්තට. එතකොට හිතනවා සිරස් රේඛාවක් ඇන්දොත් ඒකාන්තර කෝණ වලින් මේ කෝණෙත් මොකද වෙන්නේ? මේ කෝණේ තීටා වෙනවනේ. තීටා. හරි ඒකාන්තර කෝණ වලින් මොකද සිරස් රේඛා දෙකක් සමාන්තරයිනේ. ඉසෙට් ආකාරයේ කෝණ සමාන්තර ඒකාන්තර කෝණ. දැන් ළමයි මෙතන ඔයගොල්ලන්ට පේනවා දැන් මේ වස්තු පද්ධතියම ඒ තරණේ යනවා. අවලම්බෙත් ඒ තරණේ යනවා. එතකොට දැන් මම මේ ආනත තියෙන බලය විභේදනය කරගත්තු. නේ t cos θ. හරි මේ පැත්තට කෝණි ගෑවිච්ච පැත්තට එන සංරාජික t cos θ ආයි මේ පැත්තට එන සංරාජික t sin θ.
දැන් ළමයි මේක R3 ඇයි කියලා බලන්න පුළුවන්. දැන් අපි දන්නවා නිව්ටන්ගේ දෙවන නියමයට අනුව දැන් පළමු නියමයට අනුව නිශ්චලව තිබ්බත් ඒකාකාර ප්‍රවේගයෙන් ගියත් සම්ප්‍රයුක්ත බලයක් නැහැ නේ. ඒකේද සම්ප්‍රයුක්ත බලයක් එන්න ඕනේ නැහැ ඉස්සරහට ඕපස්සට ආර්ධි බලයේ සිරස්ස ඉහළට බර සිරස්ස පහළට. ඒ කියන්නේ අවලම්බේ කොහටවත් ඇලවෙන්නේ නැහැ. හැබැයි තරණයෙන් යද්දි ළමයි අපි දන්නවා දැන් වාහනේ තරණයෙන් යවන්න අවශ්‍ය බලය ඉන්ධන දහනය වෙලා එන්ජිම හරහා දෙනවනේ. දැන් මේකට එන්ජිමක් හරි කියලා නැහැ නේ. අවලම්බේ තරණය වෙන්න ඉස්සරහට බලය හදා ගන්න ඕනේ හින්දා තමයි මෙහෙම ඇලුනේ. මොකද දැනුත් මෙහෙම සිරස්ස තිබ්බනම් එහෙම ඉස්සරහට බලයක් නැහැ. අවලම්බේ මත. දැන් බලයක් තියෙනවා මේ t sin θ. ඒ කියන්නේ මේ ආතතියේ තිරස්සන් රජකෙන් අර අවලම්බ මේ බෝලේ අවලම්බ වස්තුව මෙහාට චලනය වෙන්න අවශ්‍ය වාහනෙත් එක තමයි යන්නේ. අර මේ ඇදුනහම මේ ආතති බලයෙන් මෙහාට සංරචකයක් එනවා. හරි. දැන් ඔහොම යද්දි ඔහොම තමයි පවතින්නේ ඇත්තටම. මේ t sin θ සංරචකයෙන් අර අවශ්‍ය මේ බලය ලබා දෙනවා. ඊට පස්සේ සිරස් සංරචකය ගත්තොත් ඒකින් තමයි ළමයි මේ යාගේ බර දරා ගන්න. දැන් වස්තුව ඉහළ පහළ යන්නේ නැහැ නේ. ඔහොම මෙහෙම ඇලවෙලා එකම ලෙවල් එකේ තමයි යන්නේ. තරණින්. හරි වාහනයත් එක්ක මෙයත් ඔහොම යනවා. දෙන්නම එකම තරණේ යනවා. යන්ති මේ ආතති බලයේ සිරස් සංරචකයෙන් කරන්නේ මෙයාගේ බර දරා ගන්නවා. හරි. දැන් මම මෙයාට දැම්මේ මේ වස්තුවට මේ සිම්පල් m ස්කන්ධයක වස්තුවට හරි ඉදිරියට මොකද f සමානයි ma දැම්මේ. f සමානයි ma දැම්මහම හරි සම්ප්‍රයුක්ත බලයට තියෙනවා t sin θ. t sin θ. ස්කන්ධයෙන් තරණය a. මේ වාහනේ යන තරණයෙම මෙයා යනවා අංක 1. ඊට පස්සේ සිරස් බල සලකා නේ සිරස් බල අපිට සලකලා මේ සමතුලිත කරන්න පුළුවන්. මොකද වස්තුව ඉහළ පහළ යන්නේ නේ. ඉහළට තියෙන බල t cos θ සමානයි පහළට තියෙන බලයේ t මේ mg නේ බල. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන ඔය දෙක බෙදන්න. හරි ඔය දෙක බෙදුවහම ළමයි අංක 1 අංක දෙකෙන් බෙදුවහම මේ දෙක මොකද වෙන්නේ? හරි බලන්න t sin θ බෙදීම t cos θ සමානයි එහා පැත්තේ ma බෙදීම mg. එතන m කැපිලා යනවා t ට t කැපිලා යනවා sin θ බෙදීම cos θ tan θ. ඊයොත් අපිට සම්බන්ධයක් ළමයි එනවා මේ tan θ සමානයි a යට g. ඔතනින් දැන් a උක්ත කරොත් මොකද වෙන්නේ? g හරස් ගුණ කරාම හරි g වතාවක් tan θ සමානයි a. එහෙනම් අපිට එනවා මේ වෙලාවේ වාහනේ යන තරනේ වස්තුව යන තරනේ සමානයි g ගුරුත්ව තරනේ 10යි නේ. හැමදෙස්සෙම ගණන් හදද්දී අපි tan θ කියන්නේ ළමයි අර ආනත වෙච්ච කෝණේ. හරි ඔකයි සිද්ධිය. දැන් මේ වෙලාවේ මේ ආනත වෙන්න හේතුව තමයි අර ඉස්සරහට මේ යන තරණය සිම්පල් ඒ පද්ධතියම වාහනේ යන තරණයයි අවලම්බ යන තරණයයි සමානයි. හරි මේක තරණය ළමයි යන්න ගත්ත ගමන් ඔය සිද්ධිය වෙනවා. දැන් තරණයෙන් ගිහිල්ලා වේගය ඊට පස්සේ කිසියම් මාර්ගයකට වැඩි වුණාට පස්සේ ආයි ඒකාකාර ප්‍රවේගයෙන් යන්න ගත්ත ගමන් ආයි මේක සිරස් වෙනවා. ඒ සම්ප්‍රයුක්ත බලයක් ඕනේ නැහැ එතකොට. මේ ඉස්සරහට මේ තරණයෙන් යනකම් තමයි මේක පස්සට ඇලවෙන්නේ. අපිට බලන්න පුළුවන් වාහනයක ඔක එල්ලලා. හරි වාහනේ ස්ටාර්ට් කරලා නිශ්චලතාවයෙන් පටන් අරන් ටික ටික මම තරණයෙන් යනවා. වේගය වැඩි කරනවා. වැඩි කරද්දි මේක පස්සට ඇන්ගල් වෙනවා. හරිද? පස්සට ඇන්ගල් වෙනවා. හරි. තරණේ තවත් වැඩි කරොත් තවත් මේක ඇන්ගල් වෙනවා. හරි. මේක තේරුම් ගන්න. ස්කන්ධය කියන එක වැඩක් වෙන්නේ නැහැ. ස්කන්ධය මත රඳාපවතින්නේ නැහැ නේද? හරි. ඒකෝර මේක තරණයෙන් යන්න පස්සට ඇන්ගල් වෙනවා. ආයි තරණයෙන් ගිහිල්ලා කිසියම් ප්‍රවේගයකට ආවට පස්සේ ඒකාකාර ප්‍රවේගයෙන් යන්න ගත්තාම ආයි මේක සිරස් වෙනවා. එතකොට ආදි බලය ඉහළට බර පහළට. හරි. ඊට පස්සේ ආයි තමයි බ්‍රේක් කරන්න ගත්තාම දැකලා ඇති බ්‍රේක් කරද්දි මේක මොකද වෙන්නේ ඉස්සරහට ඇන්ගල් වෙනවා නේ. මන්දනෙන් ගියොත් වෙන්නේ මේක ඉස්සරහට ඇන්ගල් වෙනවා. හරි. මොකද එතකොට දැන් ඉස්සරහට මන්දනෙන් යනවා කියන්නේ තමයි සම්ප්‍රයුක්ත බලය පස්සට තියෙන්න ඕනේ. අන්න සම්ප්‍රයුක්ත බලය පස්සටදී දැන් බර කොහොම සිරස්ස පහළට වස්තුව මත තන්ත්‍රයෙන් ආර්ධි බලයේ හරි ආර්ධ ඔස්සේ තියෙන්නේ. හරි මෙහෙම එන්නේ. මෙතන ඕගොල්ලන්ට පේනවා සිරසත් එක්ක අපි ආර්ධ කෝණය මොකක් හරි θ කියලා ගත්තොත් හරි මෙතනත් ඒකාන්තර කෝණ වලින් මේ කෝණේ θ එනවා. හරි. මෙතන ඔයගොල්ලන්ට පේනවා බලන්න නිවේදනය කරාම t වතාවක් කෝණේ ගෑවිච්ච පැත්තට එන බල සංරචනයෙන් t cos θ නේ. අන්න ඒකෙන් තමයි බර දරාගන්නේ. අන්න මේ පැත්තට එන සංරචනයෙන් t sin θ. දැන් මෙහාට මන්දනෙන් යද්දි ළමයි සම්ප්‍රයුක්ත බලය මෙහාට තියෙන්නේ. දැක්කද? හරි. යන පැත්තට ප්‍රතිවිරුද්ධව සම්ප්‍රයුක්ත බලය තියෙන්න ඕනේ මන්දනය වෙන්න. අන්න ඒකයි මේ වෙලාවේ බ්‍රේක් කරද්දි හරි දැන් මන්දනෙන් යන්නේ. ඍණයේ. මන්දනෙන් යද්දි මේ අවලම්බේ ඉදිරියට තමයි ආනත වෙන්නේ. බ්‍රේක් කරගන්න ඉතින් දැන් වාහනේ බ්‍රේක් කරන්නේ. ඒකට වෙලෙම තිරින්ග දිනවනේ තද කරන්න බ්‍රේක් කරන්න. දැන් මේ බෝලේට බ්‍රේක් කරුනේ නෑනේ. එයා මන්දනය කරගන්න අවශ්‍ය බලය පිටිපස්සට එතකොට ওই විදිහට තමයි හදාගන්නේ. ආතති බලයෙන් තමයි ඒක ගන්නෙ. හරි මෙහෙම ඇලවෙලා. කෙලින් තිබ්බොත් හරියන්නේ නෑ නේ. සිරස්ස මෙතනත් එහෙමයි. අර ඉස්සරහට අවශ්‍ය තරණය වෙන්න අවශ්‍ය බලය හදාගන්න ඕනේ හින්දා තමයි මෙයා ඔටෝම ෂෙනිකෝ මෙහෙම ඇන්ගල් වෙන්නේ. එතකොට මේ ආතති බලයෙන් සංරචකයක් එනවා මෙහාට. ඒකෙන් මෙයා තරණය වෙන්න අවශ්‍ය බලය හදා ගන්නවා. සිරස් සංරචකයෙන් ළමයි මෙයාගේ බර දරා ගන්නවා. එච්චරයි.
හරිද මේකේ සමාන ගණන් ඇවිල්ලා තිනවා. දැන් මේ වෙලාවේ ගුරුත්වය දැන් අපි දන්නවනේ කීයද? දැන් මේ වෙලාවේ බලන්න වාහනයක අවලම්බයක් කොහොම එල්ලලා තියෙද්දි කිසියම් මොහොතක මේ කෝණය අංශක 30යි කියලා අපිට දුන්නොත්. හරි අපිට හෙව්ව හැකි මේකේ අන්තරනේ නේ. G කියන්නේ 10යි නේ. හරි කිසියම් අවස්ථාවක වාහනයක මේ වහල එල්ලලා තිබ්බ අවලම්බය අංශක 30කින් ඇලවෙලා තිබ්බලු. ඉස්සරහට යන කරන්නේ හොත් G කියන්නේ 10යි. හරි මේක සම්මත සූත්‍රයක් නෙමෙයි. අර බහුවර්ණ වල නැහන්නේ. ටක් ගාලා මේ ආදේශ කරලා ගන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ සමීකරණ දෙක අරන් ටක් ගාලා ගන්න ඕනේ. බෙදලානේ. හරි එතකොට tan 30. tan අංශක 30. මෙතනින් ඉතින් තරණේ යගේ නෝනේ. තප්පර වර්ගයට මීටර වලින් tan අංශක 30 එක යට මූල 3යි. එතකොට 10 යට මූල 3යි තප්පර වර්ගයට මීටර. හරි පැහැදිලිද? මේ වගේ අවස්ථා වැඩිලා. හොඳයි. ඊට පස්සේ තමයි අපිට තියෙනවා මේ රොකට් මේ යානයක චලිතය සහ හෙලිකොප්ටරයක චලිතය. ඔන්න ඔය ටික වැදගත්. මේ අපිට මේ සමහර වාහනවල චලිත මේ භෞතික විද්‍යාවෙන් තමයි පැහැදිලි කරන්න වෙන්නේ නේ. වාහනයක් චලිත වෙන්නේ කොහොමද? ඕනම දෙයක් පැහැදිලි කරගන්න පුළුවන් නේ. හරි භෞතික විද්‍යාව මූලධර්මات එක්ක මේ නිව්ටන් නියමات එක්ක අපි මේක ඉගෙන ගන්න. මේ නිව්ටන් නියම අපිට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා. නිව්ටන් නියම මොන වගේ තැන් වලට පාවිච්චි කරන්න පුළුවන්ද? හරි නිව්ටන් නියම වලින් මොනවද පැහැදිලි කරන්න පුළුවන්? දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මේ හරි හෙලිකොප්ටර ගමන් කරනවානේ. හෙලිකොප්ටර ගමන් කරනවා සමහරවිට හෙලිකොප්ටර මේ අවකාශයේ එක තැන ඉන්නවා. සමතුලිත තෝරන්නේ. හරි. ඒකම හෙලිකොප්ටරයක් තිරස්ස ඔහොම ගමන් කරනවා කිසියම් ප්‍රවේගයකින් දැකලා ඇති. සාමාන්‍යයෙන් හෙලිකොප්ටර සාමාන්‍යයෙන් ළමයි ගොඩක් උඩින් යන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් ගොඩක් පහළින් තමයි යන්නේ. හරි එහෙම කියලා මේ බිල්ඩින් තියෙන මට්ටමේ යන්නේ නැහැ නේ. බිල්ඩින් වල වදිනවානේ. සාමාන්‍යයෙන් ඊට වඩා උඩින් යනවා. අර ගුවන් යාන තරම් උඩින් යන්නේ නැහැ නේ. හෙලිකොප්ටර සාමාන්‍යයෙන් පහළින් යන්නේ. හරි. ඒකට හේතුවත් බලමු. මොකද ඒ හේතුව අපිට ටික ඉගෙන ගන්න මේකේ පුළුවන්. දැන් අපි ගත්තොත් ළමයි හෙලිකොප්ටරයක් ගත්තොත් මම නිකන් මේකේ දාලා සටහනක් වගේ යනින්නම්. හරි. මේ තියෙන්නේ හෙලිකොප්ටරේ. හරි ලස්සනට අදින්න ඕනේ නෑ. ඔය වගේ දාලා සටහනක් විදිහට අපි හෙලිකොප්ටරයක් යනකම්. හරි. මේකේ දැන් හෙලිකොප්ටරේ තටුවනේ රොටර් එක. අපි කියන්නේ මේක රොටර් එක. එතකොට මේ රොටර් එකේ ඔයගොල්ලෝ දන්නා තටු හයි කරලා තියෙනවානේ. රොටර් එක අපි මෝටරයක් කරා කරපවන්නේ. රොටර් එකේ සාමාන්‍ය මේ තට්ට ටිකක් ලොකු නෙවෙයි ලොකු විස්කම්බයක් තියෙනවා. අරයක් මේ වගේ. හරි. හොඳයි. මේ දෙයින් තටු. එතකොට මේ තටු ළමයි දැන් ඔයගොල්ලෝ දැකලා ඇති දැන් මේ පොළොවට ගොඩ පාදි මේ වගේ නේ ආධාරක දෙකක් තියෙනවානේ හයි කරලානේ. හරි. එතකොට මේ හෙලිකොප්ටරේ දැන් පොළවෙන් ඉහළට ඉස්සෙන්න නම් අපි ගත්තොත් හෙලිකොප්ටරේ ස්කන්ධය කැපිටල් M. ආ හෙලිකොප්ටරේ ස්කන්ධය කැපිටල් M නම් අනිවාර්යයෙන්ම හෙලිකොප්ටරේ බරනේ සිරස්ස පහළට. දැන් මේක ගොඩ බාලා තියෙද්දි මොකද වෙන්නේ? පොළවෙන් මේ ආධාරක මත ඇති වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් ඉහළට. නේ? ඒ අභිලම්බ ප්‍රතික්‍රියා බලයෙන් මේ බර දරා ගන්නවා. දැන් මේ හෙලිකොප්ටරේ ළමයි ඉහළට ඉස්සෙන්න නම් අඩුම තරමින් මෙයාගේ බරට සමාන බලයක්වත් හෙලිකොප්ටරේ මත ඉහළට එන්න ඕනේ. නැත්නම් ඉස්සෙන්නේ නැහැ. අන්නේ බලය හදා ගන්න ළමයි තමයි මොකද්ද කරන්නේ? ඔයගොල්ලෝ දැකලා තියෙනවා හෙලිකොප්ටරයක් යද්දී තට්ට කැරගෙනවානේ. තටුව කැරගෙන්නේ නැතුව හෙලිකොප්ටර් එකට යන්න බෑනේ. ඒකට මේ තටුව කරකවල මොකද්ද කරන්නේ? ෆෑන් එකක් වගේනේ. ඔයගොල්ලෝ දැන් ෆෑන් එකක් යට ඉද්දි මොකද වෙන්නේ? ෆෑන් එක කැරගෙද්දී අර ෆෑන් එකේ කපා හැරෙන ප්‍රදේශේ නේ. කිසියම් වෘත්තාකාර ප්‍රදේශයක තියෙන මේ වෘත්තාකාර වර්ග බලයක තියෙන වාතය, නිශ්චලව තියෙන වාතය තමයි පහළට තල්ලු කරනවා. ලොකු වේගයකින් නේ. එහෙම නේද? හරි. ෆෑන් එක කැරගෙන සාමාන්‍ය වෘත්තාකාර ප්‍රදේශයක තියෙන වාතය තමයි කපා හරිනවා කියලා කියන්නේ. එතකොට අර මේ තට්ට කැරගෙද්දි ළමයි මේ තට්ට කැරගෙන්නේ වෘත්තාකාර ප්‍රදේශයක් උරු නෙමෙයි. මේ වගේ අපි ගමු තට්ටක අරය. හරි තට්ටක දිග මෙතන R නම් අරේ ආරෝණ ප්‍රදේශයක තියෙන වෘත්තාකාර ප්‍රදේශයක තියෙන වාතය තමයි තල්ලු වෙන්නේ. මෙහි දින වාතය තල්ලු වෙන්නේ නැහැ මෙහාට. මෙහෙව තල්ලු වෙන්නෙත් නැහැනේ. මෙහි දින නිශ්චලව තියෙන වාතය. මේ වාතය නිශ්චලව තියෙද්දි ඒ වාතය ලොකු වේගකින් තල්ලු කරනවා පහළට. හරි. දැන් අපි මේ වගේ ගණන් හදද්දී ළමයි ගොඩක් වෙලාවට කිසියම් කාලයක් අපිට සලකන්න වෙනවා. මම තප්පර එකක් සලකනවා. හරි තප්පර එකක් අපි සලකමු. ඒක තප්පර එකකදී ළමයි මේක තල්ලු වන වාත ප්‍රමාණයක් තියෙනවා පහළටනේ. අපි වාතයේ තල්ලු වන ප්‍රවේගය ගමු v කියලා. නිශ්චලව තිබ්බ වාතය v ප්‍රවේගයෙන් තල්ලු වෙනවා. හරි තප්පරයට මීටර් v. තප්පරයකට යන දුරනේ ප්‍රවේගය යන්නේ නේ වේගය. හරි එතකොට මෙතන තියෙන වාතය නිශ්චලව තිබ්බ වාතයේ v ප්‍රවේගයෙන් තල්ලු කරනවා තට්ට කරකෝල. හරිද? දැන් අපි තප්පරයක් සැලකුවොත් ළමයි මේ වාතය කොච්චර දුරක් පහළට තල්ලු වෙනවද? තප්පරයකදී යන දුර මීටර් v නේ. එතකොට මේ වාතය ළමයි v දුරක් පහළට තල්ලු වෙනවා.
තප්පරයක් සැලකුවොත්. තප්පර දෙකක් සැලකුවොත් 2v දුරක් පහළට යන්න ඕන. තප්පරයකට දුර v නම් වාතය ගමන් කරන රොටර් එක කරකවල පහළට තල්ලු කරනවා. ඒ කියන්නේ රොටර් එක ළමයි නිශ්චලව තිබ්බ වාතය මේ පහළට තල්ලු කරනවා. රොටර් එක කැරකිලා. ඒතකොට පහළට තල්ලු වන වාතය මත බලයක් ඇති වෙනවානේ. ඒ බලයක් ඇති වෙන්නේ මෙහෙමනේ. දැන් නිශ්චලව තිබ්බ වාතය. හරි v ප්‍රවේගයෙන් තල්ලු වෙච්ච ළමයි වාතයේ ගම්ම්‍යතා වෙනස් වීමක් වෙනවනේ. මොකද ආරම්භක ගම්ම්‍යතාවයේ වාතයේ බිඳුවයි. ආරම්භක ප්‍රවේගයේ බිඳුවක් හින්දා. ඊට පස්සේ පසු ගම්ම්‍යතාවයේ මේ v ප්‍රවේගයෙන් තල්ලු වෙද්දී හරි පසු ගම්ම්‍යතාවයක් එනවා. ඕකට කාලයකුත් ගත වෙනවනේ. පොඩි කාලයක් යනවනේ. ওই කාලයෙන් ওই ගම්ම්‍යතාව වෙනස් වීම බෙදුවාම බලය එනවා. නිව්ටන්ගේ දෙවන නියමයට අනුව. මේ ගම්ම්‍යතාව වෙනස් වීම කියන්නේ හරිද? මේ ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය සමානයි මේ ඇතිවෙච්ච බලය. ඒ කියන්නේ මේ වායුව මත පහළට බලයක් ඇති වෙනවා. මේ දින මේ වාත හරි වාතය පහළට තල්ලු කරද්දී පහළට බලයක් ඇති වෙනවා. හරි මම මේක ලකුණු කරන්නම්. මේ ලකුණු කරන්නේ හරි මේ තතුවෙන් රොටර් එකෙන් මේ වායුව මත ඇතිවෙච්ච බලයනේ හිර වාතයේ. හරි මේ රොටර් එකෙන් මේ අපිට තියෙන වායුව මත ඇතිවන බලය. හරිද? ඒ කියන්නේ මෙතන තියෙන වාතය මේක කරකවලා පහළට තල්ලු කරනවා. හරි මම මේක නිකන් ගන්නම් ක්‍රියාව කියලා. ක්‍රියාව. දැන් ඔයගොල්ලෝ දන්නවා නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව දැන් ක්‍රියාවක් තියෙනවා නම් කියන්නේ බලයක් ඇති වෙද්දී ඒකේ තව බලයක් තියෙනවනේ. ප්‍රතික්‍රියාවක්. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. දැන් මේ රොටර් එක තට්ට කරකවලා මේ නිශ්චලව තිබ්බ වාතය පහළට තල්ලු කරද්දී මේ පහළට තල්ලු වන වාතය මත බලයක් ඇති වෙනවා. හරි කියන්නේ හෙලිකොප්ටරේ තටුවෙන් මේ වාතය මත පහළට බලයක් ඇති කරනවා. ඕක ක්‍රියාව නම් ළමයි. ඕකේ ප්‍රතික්‍රියාව කාමතද? හෙලිකොප්ටරේ මත නැත්නම් හෙලිකොප්ටරේ රොටරේ මත. ඒ කියන්නේ හෙලිකොප්ටරේ මත තමයි රොටරේ හයි කරලා තියෙනවා හෙලිකොප්ටරේට. රොටරේ මත මොකද වෙන්නේ ළමයි? ඉහළට ඇති වෙනවා. හරි මේක අපි ගමු ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාව. හරි විශාලත්වයේ සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හරි එකම රේඛාව තමයි එන්න ඕනේ. හරි ලකුණු කරන්න. හොඳයි හෙලිකොප්ටරේ මත ළමයි දැන් ඔන්න පේනවා ඔයගොල්ලන්ට බර තියෙනවා. මෙන්න මේ ඇතිවන බලය තියෙනවා. හරි මෙන්න මේ ඇතිවන බලය තියෙනවා. මෙන්න මේ ඇතිවන බලය ළමයි බරට සමාන හෝ විශාල වුණොත් තමයි මොකක් වෙන්නේද? අඩුම වශයෙන් මේ ඇතිවෙච්ච බලය බරට සමානවත් වෙන්න ඕනේ. මේකේ අන්තයෙන් ඉස්සෙන්න. මේ බලයම තමයි මෙහා මතත් ඇති වෙන්නේ. විශාලත්වයේ සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හරි දැන් අපි බලමු තමයි මේ බලය සඳහා ප්‍රකාශනයක් අපිට ගොඩනගන්න පුළුවන්. මේ අවට තියෙන වාතයේ ඝනත්වය රෝ. අර රෝ කියන්නේ වාතයේ ඝනත්වය. ඝන මීටරයට කිලෝග්‍රෑම්. වාතයේ ඝනත්වයක් තියෙනවා. ජලයේ ඝනත්වය 1000යි. හරි ජලයේ ඝනත්වය 1000යි. ඒ කියන්නේ ජලයේ ළමයි ඝන මීටරයක ප්‍රමාණයක පරිමාවක් ගත්තොත් ස්කන්ධය 1000ක් අඩංගුයි. සාමාන්‍ය වාතයේ ඝනත්වය ළමයි ඊට වඩා ගොඩක් අඩුයි. 1.2ක් වගේ වෙන්නේ. හරි වාතයේ ඝනත්වය. හරි වාතයේ කියන්නේ ස්කන්ධය ගොඩක් අඩු හින්දා වාතයේ ඝන මීටරයක පරිමාවක් ගත්තොත් 1.2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් වගේ තමයි අහුවෙන්නේ. හරි. එතන මෙතන තප්පරයට මේ වාතයේ තල්ලු වන ප්‍රවේගය v. හරි. දැන් ඔයගොල්ලෝ අපි තව සම්බන්ධයක් දන්නවා. දැන් අපිට ස්කන්ධය ගන්න ඕන නම් මොකක් හරි මේ ස්කන්ධය ගන්න ඕන නම් අපි කරන්නේ මොකද්ද? පරිමාව වැඩි කරනවා. හරි. ගණන් වෙන්නේ. ඒකත් මතක තියාගන්න දැන් අපිට ඒක අවශ්‍ය වෙනවා. මෙතන මොකද පහළට තල්ලු වල වාත ස්කන්ධය ගද්දී නේ පහළට තල්ලු වෙච්ච වාත ස්කන්ධය සිම්පල් එම් නම් පහළට තල්ලු වෙච්ච වාත පරිමාව. හරි මෙතන හරස්කඩ වර්ග ඵලය ළමයි අපි ගත්තොත් මේ තට්ටෙන් කපා හරින හරස්කඩ වර්ග ඵලයනේ A. A සමානයි මෙතන වෘත්තාකාර ප්‍රදේශයක් නේ කපා හැරෙන්නේ 5r වර්ගනේ. ඒක පරිමාව ළමයි සිලින්ඩර් එක පරිමාවලියක්දී හරි අපි දන්නවා හරස්කඩ වර්ග ඵලය වතාවක් උසනේ. මෙතන සිලින්ඩරාකාර වාත පරිමාවක් තමයි පහළට තල්ලු වෙන්නේ. හරි මේ සිම්පල් v කියන්නේ වේගය තල්ලු වන වාතය. හරි මෙතන ඕන කැපිටල් v දාන්නත් පුළුවන් වාත පරිමාවට මේකේ සිලින්ඩරේ. වාත සිලින්ඩරාකාර ප්‍රදේශයක් තමයි පහළට තල්ලු වෙන්නේ. හරස්කඩ වර්ග ඵලයේ 5r වර්ග වතාවක්. හරිද? මෙන්න මේකේ උසට තමයි දාන්න වෙන්නේ ළමයි සිම්පල් v. නේ වතාවක් ඝනත්වයෙන් අපිට පහළට තල්ලු වන වාත පරිමාව එනවා. තප්පර එකකට මම මේ සලකන්නේ තප්පර එකක් නේ. තප්පර එකක් සලකලා හැදුවත් එකයි කොහොම හැදුවත් එකයි. හරි අපි ගොඩක් මේ වගේ ගණන් හදන්නේ තප්පරයක් සලකලා හදනවා. හොඳයි අපි බලමු දැන් සම්බන්ධයෙන් මේකට ගන්න. හොඳයි ඒකෝ දැන් මෙතන තප්පරයක් සලකලා හදද්දී මෙතන වෘත්තාකාර ප්‍රදේශයක වාත ප්‍රමාණයක් තමයි තල්ලු වෙන්නේ සිලින්ඩරාකාරනේ. ඒ තප්පරයක් සලකද්දී මේ වාතයේ තප්පරයකට යන දුර v නේ පහළටනේ අවසාන ප්‍රවේගය v ආරම්භක ප්‍රවේගය u තල්ලු වන ප්‍රවේගය v. නිශ්චලව තිබ්බ වාතයේ v ප්‍රවේගයෙන් තල්ලු වෙනවා. මම මේ ගන්නේ තමයි තප්පරයකදී තල්ලු වන වාත ස්කන්ධය. තප්පරයකට තල්ලු වන වාත ස්කන්ධය ගද්දී පරිමාව ගන්න පුළුවන් මේකේ හරස්කඩ වර්ගඵලය වතාවක් දිගනේ සිලින්ඩරයක් වගේ ඉන්නේ වාත සිලින්ඩරයක්. හරි. හරස්කඩ වර්ගඵලය 5r වර්ග r කියන්නේ මේ තට්ටක දිගනේ. v ප්‍රවේගයේ තල්ලු වන වාතය සහ ඝනත්වයෙන් වැඩි කරන වාතය. හරි.
දැන් ළමයි අපි දාමු නිව්ටන්ගේ මේ පහළට තල්ලු වන වාතයේ සලකානේ. පහළට තල්ලු වන වාතයේ සලකා අපි දාමු වාතයේ මත මේ ඇතිවන බලයනේ සමානයි ගම්ම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ගම්ම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒතර මෙතන ඔයගොල්ලන්ට පේනවා මෙතන ආරම්භක ප්‍රවේගය බිඳුවයිනේ වාතේ. නිශ්චලව තිබ්බ වාතේ බිඳුවක් ඉන්න මෙතන අවසාන ගම්ම්‍යතාවයෙන් v ආරම්භක ගම්ම්‍යතාවයේ බිඳුවක් වෙනවා. එතන අපි තප්පර එකක් සලකන හින්දා මොකද වෙන්නේ? මෙතන අපිට ස්කන්ධෙට දැම්ම හැකි ϕr වර්ග හරි v වතාවක් ρ හරි තප්පරයකට පහළ තල් වෙච්ච වාතී ස්කන්ධේ වතාවක් ප්‍රවේගයයිනේ ඍණ මෙතන ආරම්භක ගම්ම්‍යතාවයේ බිඳුවයි මේ අවසාන ගම්ම්‍යතාවයේ බෙදීම තප්පර එකක් අපි සැලකුවේනේ අන්න ළමයි අපිට එනවා ϕr වර්ග හරි ρ වතාවක් v වර්ගයක් එනවානේ v වතාවක් v ඔන්න ළමයි පහළට ඇතිවන බලයේ අර පහළට තල්ලු වන වාතයේ මත පහළට තල්ලු වන වාතයේ මත ඉතින් ළමයි ওই බලයේ විශාලත්වයම තමයි ඔය ක්‍රියාවනේ නේ කටුවෙන් මේ වාතයේ මත ඇතිවන බලය තමයි ඔය අපි ගත්තේ ඕකම තමයි මේ වාතයෙන් මේ තටුව නැත්තම් රොටරේ මත නැත්තම් මේ හෙලිකොප්ටරේ මත ඉහළට ඇතිවෙන්නේ එහෙනම් හෙලිකොප්ටරේ මත ඉහළට ඇතිවෙන බලයේ විශාලත්වයත් මේකෙන්ම ගන්න පුළුවන් ඕකම තමයි එන්නේ එහෙනම් දැන් මට කියන්නේ හෙලිකොප්ටරේ යන්තමින් ඉහළට එසවීම සඳහා මොකද වෙන්න ඕනේ ඔය බලය ඉහළට ඇති වෙච්ච බලය බරට සමාන වෙන්න ඕනේ. මේ F ට කාට හරි ඕනනම් ϕr වර්ග ρ v වර්ග සමානයි දාලා මෙතන mg. ඉතින් මෙතනින් මොකක් හරි ඔයාලට උත්තර කරගන්න පුළුවන් v හරි මොකක් හරි නේද? හරි. දැන් තරණයෙන් යන්න ඕන නම් ඉහළට හෙලිකොප්ටරේ තරණයෙන් යන්න ඕන නම් ළමයි මේ බලය තවත් වැඩි කරගන්න ඕනේ. දැන් මේ බලය වැඩි කරගන්නේ කොහොමද මේ? F වැඩි කරගන්න එක්ක තට්ටක අරේ වැඩි කරන්න ඕනේ දැන්. හෙලිකොප්ටරයක් හදුවට පස්සේ තට්ටේ අරේ ආයෙ වැඩි වෙන්නේ නැහැ නේ. ඒක නියතයි. වාතයේ ඝනත්වයක් දැන් මේ හරියනම් සාමාන්‍ය නියතකයක් තියෙන උඩට යන්න ඝනත්වය අඩු වෙනවා. ඒකයි හෙලිකොප්ටරේට ගොඩක් උඩින් යන්න බැරි යන්නේ ඒකයි. හෙලිකොප්ටරේට ගොඩක් උඩින් යන්න බැරි එක හේතුවක් තමයි උඩ වාතයේ ඝනත්වය ගොඩක් අඩු වෙනවා. අර ඝනත්වය අඩු වුණාම ළමයි මේ බලයේ විශාලත්වය අඩු වෙනවා. නේ? දැන් ϕr වර්ග නියතයි. පහළට තල්ලු කරන වේගෙත් නියතයි වාතයේ. ස්කට්ට කරකෝලා. හයියෙන් කරගොත් හයියෙන් තල්ලු කරගන්න පුළුවන් වාතයේ. හැබැයි මේ ඝනත්වය අඩු වුණොත් ළමයි මේ බලය අඩු වෙනවා. ඒ බලය අඩු වුණොත් එහෙම ළමයි බරට වඩා මොකද වෙන්නේ? ඔහොම යන ගමන් ඉවරයි. ඇයි දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බර්මුඩා ට්‍රයැන්ගල් එක අහලා තියෙනවන්නේ. හරි මේ හෙලිකොප්ටරයක් වම තිරස්ස ව්‍යාසර කරන ගමන් මේ අවතීර්ණ වෙලා බර්මුඩා ට්‍රයැන්ගල් එක හරිය ප්‍රදේශයට. මොකද වෙන්නේ? කඩා වැටෙනවා. හරි. ඔයගොල්ලෝ ඒක සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ බර්මුඩා ට්‍රයැන්ගල් එකේ යන ගුවන් යානා ඒ හරියන්නේ. හරි. ගුවන් යානයක් ගියත් හෙලිකොප්ටරයක් ගියත් නැවක් ගියත් මොකද වෙන්නේ? නැව් ගිලා වහිනවා. හරි කියන්නේ නැව මොහොතට ගිලා වහිනවා. ඊට පස්සේ ගුවන් යානා හෙලිකොප්ටර කඩා වැටෙනවා. මුල් කාලේ සාමාන්‍ය එක තැනකට හිටියේ නැහැ කට්ටිය. ඊට පස්සේ තමයි ඒ හරියෙන් දැන් යන්නේ නැහනේ. මොකුත් ගුවන් යානා ඒ මූද හරිය යන්නෙම නැහැ. මොනවාද මේ නැවුනේ. හරි ඊට උඩින් ගුවන් යානා යන්නෙත් නැහැ. හෙලිකොප්ටර යන්නෙත් නැහැ. මූදේ නැව් යන්නෙත් නැහැ ඒ හරියෙන්. හරි අභිරහස් කලාපයක් ලෙස අපි සලකන්නේ. හරි ඒතර ඒවා එහෙම වැදගත්. බර්මුඩා ට්‍රයැන්ගල් එක. ඒතර මේ මෙතන අපි ගත්තොත් මේ බලය අපිට වෙනස් කරගන්න පුළුවන්. පහළට තල්ලු වන වාතයේ වේගය වැඩි කරලා හරි නේ එතකොට ආයෙ එහෙම ගත්තොත් ඝනත්වය දැන් වාතයේ ඝනත්වය උඩට යන්නේ නඩු වෙන එකක් පොඩ්ඩක් මතක තියාගන්න ඒව වැදගත්. දැන් ඉහළට තරණේ යන්න ඕන නම් ළමයි මොකද කියන්නේ මේ හෙලිකොප්ටරේට උඩට තරණේ යන්න ඕනේ නේ. තරණේ යන්න ඕන නම් මේ බලය වැඩි කරගන්න ඕනේ බරට වඩා. එතකොට තව වාතයේ හයියෙන් තල්ලු කරන්න ඕනේ නේ. මේ තවත් වැඩි කරගත්තොත් මේ බලය බරට වඩා වැඩි වෙලා මේ අපේ හෙලිකොප්ටරේට දැම්ම හැකි ඉහළට එතකොට නේ හෙලිකොප්ටරේට ඉහළට F සමානයි m දැම්ම හැකිනේ. ඉහළට බලය ධන F. හරි ඉහළට යද්දී තරණයෙන් සිම්පල් ඒ තරණයෙන් හෙලිකොප්ටරේ ඉහළට යනවා. ඉහළට බලය ධන පහළට තියෙන යාගේ බර. ඒක රිනනේ පහළට තියෙන බලය රින ඉහළට බලය ධන. සමානයි ස්කන්ධ හෙලිකොප්ටරේ m තරණේ left අපිට දැන් මේකේ ϕr වර්ග රෝ මොකක් හරි ඒ වෙලාවේ වාතයේ පහළට තල්ලු වෙන ප්‍රවේගයේ v නෝට් හරි v නෝට් මොකක් හරි වර්ගයේ. හරි මේ වගේ දේවල් අපිට වැදගත්. පැහැදිලි දැන් හෙලිකොප්ටරේ ළමයි දැන් එතන බර දරා ගන්න එක තමයි මේකෙන් කරන්නේ. තව දැන් මේක දැන් ඕගොල්ලන්ට ගැටලුවක් එන්න පුළුවන් ඉස්සරහට යන්නේ කොහොමද? හරි. තාම මේ හෙලිකොප්ටරේ පිටිපස්සෙත් තියෙනවා පොඩි මේ වගේ තටුවක් නේ. දැකලා පොඩි තටුවක් කොහොමද දිනා කැරගෙන්නේ? හරි ඒකින් මොකද්ද කරන්නේ නේ? සාමාන්‍යයෙන් දැන් මේ හෙලිකොප්ටරේ තටුව ළමයි පොඩි ඇන්ගල් එකක් තියෙනවා. කියන ඇන්ගල් කරන්න පුළුවන්. මේ තට්ටේ පොඩි يعني තිරස්සවම නෙමෙයි කැරගෙන්නේ. පොඩි ඇන්ගල් එකක් එයාට හදා ගන්න පුළුවන්. ඒක අපිට ඇතුලෙන් පාලනය කරන්න පුළුවන් එලෝන් යන එක නේද රීදුරාට. මේක තමයි මේ තට්ට දැන් කෙලින්ම වාතයේ පහළට තල්ලු කරොත් කෙලින්ම බලය ඉහළට. මේ තට්ට පොඩ්ඩක් ඇන්ගල් වෙලා වාතයේ මේ පැත්තට තල්ලු කරොත් මොකද වෙන්නේ? මේ තට්ට චුට්ටි ගොඩක් ඇන්ගල් කරන්නේ නැහැ. පොඩි ඇන්ගල් එකක් සහිතව මේ පැත්තට තල්ලු කරනවා.
දැන් කලින් පහළ තල්ලු කරපු එක දැන් පැත්තට තල්ලු කරනවා. ඉස්සෙල්ලා කොහොමද හෙලිකොප්ටරේ උඩට ඉස්සෙනවා මේ විදිහට. ඊට පස්සේ දැන් ඉස්සරහට යන්න ඕනේ හින්දා මේ වාතය චුට්ටක් ඈන්ගල් තල්ලු කරනවා. වාතයම ඈන්ගල් තල්ලු කරද්දී මේ බලය මෙහාට නෙන්නේ. එතකොට හෙලිකොප්ටරේ මත බලෙත් මෙහාට පොඩ්ඩක් ඈන්ගල් වෙනවා. අන්නේ බලය මේ එෆෙක්ට් පොඩ්ඩක් ඈන්ගල් වෙනවා. වාතය මතත් මෙහාම එන බලය මේ හෙලිකොප්ටරේ මතත් මෙහාට ඈන්ගල්. ඒක විභේදනය කරාම සිරස්සන් රචකයක් එනවා. ඉස්සරහට තිරස්සන් රචකයක් එනවා. අන්නේ තිරස්සන් රචකයෙන් තමයි මෙයා මේ ඉස්සරහට යන්න අවශ්‍ය බලය හදාගන්නේ. සිරස්සන් රචකයෙන් මේකේ බර දරා ගන්නවා. ඊට පස්සේ මේ පිටිපස්සේ මේ රොටරයක් පොඩි එකකට තියෙනවානේ. දැන් ඉස්සර කාලේ මේ මුල්ම කාලේ හෙලිකොප්ටරේ හදන කාලේ මේ පිටිපස්සේ මේක නෑ හදලා. හරි මුල්ම කාලේ. පස්සේ තමයි මේක හදන්නේ මේකට සම්බන්ධ කරන්නේ. ඒ කාලේ එතකොට මේ හෙලිකොප්ටරේ ළමයි යන ගමන් නිකන් වෙලාවකට කන්ට්‍රෝල් නැතුව යනවා. ඒ කියන්නේ හෙලිකොප්ටරේ උඩ දැකලා තියෙ වගේ අවස්ථා ඔහොම යන ගමන් වටේ කරගෙන ගන්නවා. හෙලිකොප්ටරේ ඔහොම යනකොට එකපාරට වටේ කරගෙන හදනවා. නැත්නම් ඔහොම කරගෙන හදනවා. ඒ ළමයි මේකේ යද්දි මේකේ නිකන් අර මේ රොටරේ මත ගූර් නැති වෙනවා. බල ගූර් නැති වෙන්න පුළුවන්. හරි බල ගූර් නැතුනොත් එහෙනම් මේක යන ගමන් වටේ කරගෙනවා. හෙලිකොප්ටරේ ඔහොම වටේ කරගෙනවා. හරිද? ඔහොම කරගෙන ගන්නවා. එතකොට මේ ඇතිවන බල ගූර්නේ වළක්වන්න තමයි මේ රොටරේ හයි කරලා දෙන්නේ. ඒකෙන් කරන්නේ එතකොට අර ඇතිවන බල ගූර්නේ මැඩ පවත්වනවා. ප්‍රතිවිරුද්ධ බල ගූර්ණයක් හදලා. හරි. ඊට පස්සේ බර්මුඩා ට්‍රයැන්ගල් එකත් එහෙම වැදගත් ඈ. හරි දැන් සාමාන්‍ය හෙලිකොප්ටරයකට ගමන් කරන්න ළමයි අවට මේ වාතයේ තියෙන්න ඕනේ. රික්තයක යන්න බෑ. මොකද මෙයා අවට තියෙන නිශ්චලව තිබ්බ වාතය තමයි පහළට තල්ලු කරන්නේ. රික්ත කලාපයක් තුල මෙයාට යන්න බෑ. දැන් ගොඩක් උඩට යද්දි සමහරවිට රික්ත කලාප අහු වෙනවනේ. ඒ වගේ තැන්වල හෙලිකොප්ටරයකට යන්න බෑ. ඒ හෙලිකොප්ටරය කොහොම පියාසර කරද්දී රික්ත කලාපයකට අවතීර්ණුනොත් මොකද වෙන්නේ? ඉවරයි කඩම් වැටෙනවා. ඒ තාත්ත කැරකුණාට වැඩ තාත්ත කරකවන්නේ මෝටරේ. දැන් මේකට මෝටර එකයි කරලා තියෙනවානේ නේ. එන්ජින් එකක් හරි වාකාරේ මේකේ මෝටරයක් හරි තෙල් වලින් හරි දැන් කරන්ට් එක දෙන්න බෑනේ. හරි මේකේ තෙල් ඉන්ධන තියෙනවා. ඉන්ධන හරහා මේ එන්ජින් එකෙන් මේ මෝටරේ කරකවනවා. කරකවලා මේ තාත්ත කරකවනවා. හරි කරන්ට් එක ගහන්න බෑනේ. වාර සම්බන්ධ කරන්න පුළුවන්. පොළොවේ නම් ඕකට. ඉතින් මේකේ තෙල් වලින් තමයි දුවන්නේ. අර එන්ජින් එක හරහා මෝටරේ කරකවලා රෝටරේ කරකවලා වාතය තමයි පහළට තල්ලු කරන්නේ. වාතය තල්ලු කරන්නේ නැතුව මෙයාට යන්න බෑ උඩ. මොකද වාතය තල්ලු කරොත්නේ වාතයේ මත බලයක් ඇවිල්ලා ඒකේ ප්‍රතික්‍රියා බලය උඩට එන්නේ හෙලිකොප්ටරේ මත. අර ඒකෙන් තමයි බර දරා ගන්න. ඒක පොඩ්ඩක් ඈන්ගල් කරලා ගත්තාම අර ආනතව තල්ලු කරොත් ඒක තමයි ඉස්සරහට යද්දි කරන්නේ. ආනතව තල්ලු කරොත් අර බලය පොඩ්ඩක් ඈන්ගල් වෙන හින්දා සිරස්සන් රජකෙන් බර දරා ගන්නවා. තිරස්සන් රජකෙන් ඉස්සරහට යන්න අවශ්‍ය බලය හදා ගන්නවා. හරි. ගොඩක් උඩ යන්න බැරි හේතුව අර වාතයේ ඝනත්වය අඩු වුණාම අර බලය ප්‍රමාණවත් නැතු වෙනවා. එතකොට තග්ගාලායනය පහත් වෙනවා. පහළට තියෙන මේ බර වැඩි වුණොත් එහෙමනේ. උඩ බලයට වඩා බර කියන වෙනස් වෙන්නේ නැහැ. මේ උඩ බලය අඩු වුණොත් එහෙනම් පහළට සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙලා පහළට එන්න ගන්නවා. හරි ඒ වගේ අවස්ථා වෙලා තියෙනවා. ඒ බර්මුඩා ට්‍රයැන්ගල් එකෙත් එහෙම වැදගත් ඈ. හරි. ඒ බර්මුඩා දැන් මේකේ අන්තිමෙන් ඉස්සෙන්න අවශ්‍ය වාතයේ පහළට තල්ලු කරන්න ඕන වේගය අපිට මේ වගේ ගන්න පුළුවන්. ඊට වඩා වැඩි වේගයකින් තල්ලු කරොත් වාතයේ මේක උඩට තරණයෙන් යන්න ගන්නවා. උඩට තරණයෙන් ඉස්සෙන්න ගන්නවා. ඊට පස්සේ කිසියම් උසකට ආවට පස්සේ ආයේ මේ තට්ට කැරගෙන වේගය අඩු කරලා ගානට මේ බලයේ බරට සමානව හදාගෙන පොඩ්ඩක් තට්ට ඇන්ගල් කරලා වාතය තල්ලු කරලා ඉස්සරහට යනවා. එකම ලෙවල් එකේ. එතකොට ඉහළට එන සංරචකේ සමානයි බරට. හරි පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ තමයි දැන් මේකේ බර්මුඩා ට්‍රයැන්ගල් එකකින් කියන්නේ බර්මුඩා ට්‍රයැන්ගල් එක කියලා කියන්නේ මේ හරි ලෝකේ කිසියම් මේ මුහුදු කලාපයක් තියෙනවා. හරිද? ඒ කලාපෙන් දැන් ගුවන් යානා හරි හෙලිකොප්ටර මේ ඒව ගමන් කරන්නේ නැහැ. ඒ වගේම නැව් යන්නෙත් නැහැ. ඉස්සර ගියා. හරි ඉස්සර ගියා. හැබැයි ඒව දැන් යන්නේ නැත්තේ ඒ කාලේ නැව් කීපයක්ම ගුවන් යානා කීපයක්මනේ හෙලිකොප්ටර් කීපයක්ම මූලයට කඩා වැටලා තියෙනවා. දැන් මේ වගේ අපි ගත්තොත්නේ මැප් එකේ ලෝක සිටීමේ ඒ මෝදු කලාපේ. හරිද? මේ වගේ නිකන් ත්‍රිකෝණ ආකාර කියන්නේ ත්‍රිකෝණයක් කියන්නේ සීමාව නිකන් මායිම් කරගත්තාම නිකන් ත්‍රිකෝණ ප්‍රදේශයක් වගේ තමයි එන්නේ. ඒකයි ඒකට බර්මුඩා ට්‍රයැන්ගල් එක කියලා කියන්නේ. හරි නිකන් මෝදු කලාපයක් නැහුවෙන්නේ. ඒ හරියට දැන් ගුවන් යානයක් කියොත් එහෙම ගුවන් යානේ මෝදල කඩා වැටෙනවා. පාත් වෙනවා. අර මේ එයා මත ඉහළට ඇතිවන බලය අඩු වෙනවා ශනිකව. බර දරා ගන්න බැරුව යනවා එතකොට. හෙලිකොප්ටරයක් ගියත් එහෙමයි. මේ හරිය දැන් ගුවන් යාන වලට අමතරව දැන් හෙලිකොප්ටර ඒ වගේම උඩින් යන මේ මොනවා හරි රහස්‍ය යාන ඒවා කඩා වැටෙනවා. හරි. ඒ වගේම තව ගත්තොත් මේ නැවක් වගේ යද්දි මොහොතේ මේ හරිය මේ මොකද වෙන්නේ? ඒත් නැව ගිලිනවා. හරිද? ගොඩක් වෙලාවට මේ වගේ අවස්ථා වෙලා තියෙනවා. එතකොට දැන් මේ වගේ රටකට මේ කොහේ හරි රටකට එන මේ ගුවන් යානයක් හරි ඊට පස්සේ මේ මූදාහාරා එනවා නැවක් හරි ඒගොල්ලෝ කරන්නේ මේ බර්මුඩා ත්‍රිකෝණේ දැන් අහු වෙන්නේ නැතු වෙන්න තමයි ගමන් මාර්ගය හදාගන්නේ. මේ වගේ තමයි ඉන්නේ. උඩින් ආවත් නේ නැවක් ආවත් මුහුදෙන් හරි ඒ වගේ තමයි ඒගොල්ලන්ට එන්න වෙන්නේ. ඉස්සර මෙහෙම ආවනම් ඉවරයි. දැන් මෙහෙම ආවත් ඉවරයි ඉතින්. දැන් මෙහෙම ඉන්නේ නැහැ. ඉතින් දන්න හින්දා.
මේක ළමයි සාමාන්‍යයෙන් වෙන්නේ මේ බර්මියුඩා ට්‍රයැන්ගල් එක හරි මුහුදු කලාපේ මේ පතුලේ මුහුදේ පතුලේ තමයි මේ සැහැල්ලු වායු හරි සැහැල්ලු වායු වර්ග ඉහළට එනවා. සැහැල්ලු මේ වායු වර්ග ඉහළට ඇවිල්ලා මේකේ ජලයේ තියෙන ඝනත්වය ළමයි අඩුවීමක් කරනවා. ජලයේ සාමාන්‍ය ඝනත්වය දැන් මුහුදු ජලයේ නම් ඝනත්වය වැඩි 18ට වඩා. අර සැහැල්ලු වායු අණු මුහුද ජලයට එකතු වුණාම මේ හරිය මේ ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය සාමාන්‍යයෙන් 700 800 වගේ වෙන්න පුළුවන්. ඒකට දැන් නැවක් වගේ යද්දි ළමයි මේ මුහුදු කුෂ්ඨේ නැවක් වගේ යද්දි මේ නැවේ බර දරා ගන්න ඉබේ නේ. නැවේ බර දරා ගන්න ඉතින් උඩුකුරු තෙරපුම් බලේ එන්නේ. උඩුකුරු තෙරපුම් බලේ ගත්තා ඔහොල් ගන්නවා V රෝජීනේ. විස්ථාපිත තල්ල පරිමාව ඝනත්වයේ වතාවක් චි ඝනත්වය කියන්නේ මේ ජලයේ ඝනත්වය. දැන් මේ වගේ අපි වෙනම ඉගෙන ගන්නවා ද්‍රව ස්ථිතියේ. හරි එතකොටත් මම මේක කියන්නම්. දැන් එතකොට මතක තියාගන්න. එතකොට මේ V කියන එක අපිට ප්‍රමාණවත් නැති වුණොත් බරට සමානව මේක ගිලිනවනේ. ඝනත්වය අඩු වෙනවා ජලයේ. දැන් මෙච්චරලා ඝනත්වය 18ට වඩා වැඩිව තිබ්බ ඝනත්වය ටික ටික අඩු වෙන්න ගන්නවා. අඩු වෙන්න ගත්තාම මේක ටික ටික ගිලිනවා. හරි විස්ථාපිත තල්ල පරිමාව වැඩි වෙනවා. බර දරා ගන්න බැරි වුණොත් එහෙම සම්පූර්ණයෙන්ම ගිල්ලා යට වෙනවා. ගුවන් යානයක් යද්දී ළමයි මේ මං කිව්ව ඝනත්වය මොකද වෙන්නේ දැන්? හෙලිකොප්ටරයක් ගියත් නේ අපි දැන් ගුවන් යානයක චලිතය මෙතන කතා කරන්නේ නැහැ. ඒක අපි තරල ගති විද්‍යාවේ කතා කරනවා. හරි යාන්ත්‍ර විද්‍යාවේ අන්තිම කොටසේ. දැන් හෙලිකොප්ටරයක් යද්දිත් අර අවට තියෙන වාතයේ ඝනත්වය ඔය මුහුදේ පතුලෙන් එන තමයි අර සැහැල්ලු වායු මේ මුහුදේ කුෂ්ඨය හරහා මේ උඩට ඇවිල්ලා මේ වායු ගෝලයට එකතු වෙනවා. වායු ගෝලයට එකතු වුනහම මේ වාතයේ ඝනත්වයත් අඩු වෙනවා. දැන් 1.2ක් වගේ තිබ්බ ඝනත්වය දශම ගණන් වලට වහින්න පුළුවන්. හරි. එතකොටත් අර හෙලිකොප්ටරේ එද්දි ගුවන් යානයේදී ඉහළට ඇති වෙලා තිබ්බ බලය ශනිකව අඩු වෙන්න ගන්නවා. හරි තිරස්වාපු එකනේ. පහළට තියෙන බලය බරනේ. ඉහළට බලය අඩු වුණොත් බරට වඩා මේක පාත් වෙනවා. හෙලිකොප්ටරේ හැම පාත් වෙනවා මූදට. හරි ඒ වගේ ඒවා වැදගත්. හොඳයි ඊට පස්සේ තමයි අපි බලමු මේකේ රොබට් යානයක චරිතයක් ඉගෙන ගන්න තියෙනවා. දැන් හෙලිකොප්ටරයක් ගමන් කරන්න ළමයි අපිට අවට වායු ගෝලයක් තියෙන වාතයේ තියෙන්න ඕනේ. රික්තයක් තුල යන්න බෑ හෙලිකොප්ටරයක. හැබැයි ළමයි දැන් මේ රොකට් යානයක් ගමන් කරද්දී එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. රොකට් යාන අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ගොඩක් දුර ගමන් යන්නනේ. දුර කියන්නේ රටවල් දෙකක් අතරද නැහැ. අපේ පෘථිවියේ ඉන්න එක්ක අඟහරු ග්‍රහලෝකේ නැත්නම් හඳට නේ. අර ඒ වගේ මේ අපි නැත්නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්නනේ. ඒ වගේ අවස්ථාවල අපි පාවිච්චි කරන රොකට් යානයක්. හරිද? රොකට් යානයක් ගත්තාම තමයි මම නිකන් සරලව විස්තර කරන්න ඕගොල්ලෝ දැකලා ඇති. රොකට් යානයක් ආරම්භයේදී මේ වගේ අපි සිරස්වනේ අට්ටාලයක් මත අට්ටාලයක් කියන්නේ අර ගෙවල් වල තියෙන අපි අට්ටාල නෙමෙයි ගස්වල ගහන ඒවා නෙමෙයි. හරි මේක වෙනම අට්ටාලයක් කියලා කියන්නේ මේක කොහොම ආධාරක වලින් පොළොවට කොහොම සම්බන්ධ කරන් ඉන්නේ. හරි මේ වගේ එහෙම ආධාරක උල් දැකලාදී මේ වීඩියෝස් එහෙම පෙන්නනවා. මේ වගේ එහෙම ආධාරක වලින් මේක අල්ලන් ඉන්නේ. යනකම් ඈ දිගටම අල්ලන් ඉන්නේ. ගුවන්ගත වෙනකන් ඔහම අල්ලගෙන ඉන්නේ. ගුවන්ගත වෙද්දිම මේවා මොකද වෙන්නේ? ඈත් වෙලා මේක යන්න ගන්නවා. යද්දී ඔයගොල්ලෝ දැකලා මෙහෙන් අර ගින්දර වගේ නිකන් වායුවක් දහන වායුවක් පහළට අධික වේගයෙන් විසි වෙනවා. දැන් මෙතනත් අර බලය ඇති වෙන්නේ අර විදිහටම තමයි. හෙලිකොප්ටරේ මත වගේම තමයි. හැබැයි මේකේ ළමයි එළියේ තියෙන වාතය නෙමෙයි තල්ලු කරන්නේ. එළියේ තියෙන වාතය තල්ලු කරන්නේ නැහැ. හරි දැන් අපි බැලුමක් පුම්බලා ඇරියොත් ඒත් ওই වගේ දෙයක් නෙවෙන්නේ නේ. අර බැලුම පුම්බලා ඇරියාම හූ කියාගෙන යන්නේ ආගියතේ. හරි. ඒ වගේ මේක යන්නේ මේක ගානට ඊටට යවනවා. බැලුමක් පුම්බලා අතහැරියාම ඒකේ තියෙන ඇතුළේ වාතය මොකද එන්නේ එළියට එන්න ගන්නවා. ඇතුළේ වාතය එළියට එද්දි හරිද? බලමු මොකක්ද සිද්ධිය. එතනත් අර හෙලිකොප්ටරේ මත සිද්ධිය වගේම තමයි. හැබැයි හෙලිකොප්ටරේ කරේ එළියේ වාතය පහළට තල්ලු කරා. නිශ්චලව තිබ්බ එළියේ තිබ්බ නිශ්චල වාතය පහළට ලොකු වේගයකින් තල්ලු කරා. දැන් මෙතන ළමයි පහළට තල්ලු කරන වේගය මේ දැන් ඔයගොල්ලෝ දැන් හෙලිකොප්ටරයක් යට එහෙම හිටියොත් අර වාතයේ වැදිලා පොඩ්ඩක් විසි වෙන ගතියක් දැනෙනවා අපිට නේ. ෆෑන් එකක් කරන එකට එහෙම දැනෙන්නේ නැහැ. නිකන් නෝමල් ගෙවල ෆෑන් එකක් දාලා හිටියට එහෙම විසි වෙන්නේ නැහැ නේ. හෙලිකොප්ටරයක් කරන ගියොත් එහෙම අර වාතයේ හයියෙන් වැදිලා නිකන් විසි වෙන ගතියක් එනවා. හරි. දැන් මේකේ ළමයි මොකද වෙන්නේ? මේකේ යට හිටියොත් එහෙම ඉතින් ඉතුරු වෙන්නේ නැහැ. ගින්දරත් එක්ක එන්නේ. හරි මේකේ ලොකු වේගකින් අනික මේ දහන වායුව පහළට තල්ලු වෙනවා. දැන් මේක සාමාන්‍ය ගොඩක්ම ළමයි ඉන්ධන තියෙන්නේ. හරි මේ ඉන්ධන සාමාන්‍යයෙන් මේ ද්‍රව වශයෙන් අරයි යන්නෙත් නැහැ. මොකද ඒවා ඉක්මනින් ගිනි ගන්නවා. සාමාන්‍ය අර ටැංකිය වල පංච් මගින් වගේ තමයි අවුරුලා ඉන්ධන මේ ටැංකිය වලට උරාගෙන තියෙන්නේ. පංච් වලින් වගේ. අර කැලුනොත් මේවා ටක් ගාලා පෙට්ටල් වගේ නෙමෙයි. ඊට වඩා ඉක්මනින් ගිනි ගන්නවා. හරිද? අපේ වාහන වල ඉන්ධන නම් කැලුනාට ගිනි ගන්න නැහැ නේ. එල්ලුණා කියලා ටැංකියේ ඉන්ධන නිකන් ගිනි ගන්න නැහැ නේ. මේවල ඉන්ධන මේ ඉක්මනට ගිනි ගන්නවා. ඒකින් සාමාන්‍යයෙන් අර පංච් කරා ඉන්ධන මේ ඇබ්සෝබ් කරන් ඉන්නේ. මේක දැන් කොහොම ලයින් එක වඩ ලයින් එක දාලා තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා දහන කුටියේනේ. හරි දහන කුටියෙන් ඉන්ධන දහණය වුණාම ළමයි ඕනම දෙයක් ඒකෙන් එනවනේ දහන වායුවක් නේ.
ඒ දහන වායුව ළමයි මෙතන එකතු වෙනවා. එකතු වෙන එක අර ලොකු වේගයකින් නිශ්චලව තමයි දහන වායුව මෙතන එකතු වෙන්නේ. නිශ්චලව එකතු වෙන දහන වායුව ඉන්ධන දහනය වුණාම එකතු වෙන දහන වායුව ලොකු වේගකින් පහළට තල්ලු කරනවා. ලොකු වේගකින් පහළට තල්ලු කරනවා. ඒතකොට ළමයි මේ නිශ්චලව තිබ්බ දහන වායුවේ වේගය දැන් v වේගයෙන් පහළට තල්ලු කරද්දී මොකද වෙන්නේ? දහන වායුව මත අර ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් ඇති වෙලා මේ කාලයක් ගත වෙනවනේ. ඒකෙන් බෙදුවාම පොඩි කාලයක් හරි මේ දහන වායුව මත පහළට බලයක් ඇති වෙනවා. අන්න ඒක අපි ගමු ක්‍රියාව කියලා. දහන වායුව මත පහළට බලයක් ඇති වෙනවා ක්‍රියාව. රෝගේ ප්‍රතික්‍රියාව ළමයි රොකට් යානයේ මත මොකද වෙන්නේ? රොකට් යානයේ මත ඉහළට ඇති වෙනවා. හරි ওই බලයේ ප්‍රතික්‍රියාව රොකට් යානයේ මත ඉහළට. ඔන්න ඔය වෙන්නේ. ඔය බලයේ ළමයි බරට වඩා වැඩි වුණාම දැන් මෙයාගේ බරක් තියෙනවා ස්කන්ධේ කැපිටල් M නම් රොකට් යානයේ බර ඉන්ධනයි මේ රොකට් එකේ මුළු බර. ඔය රොකට් එකේ බරට වඩා මේ ඇතිවන බලය වැඩි වුණොත් මේ රොකට් යානය ඉස්සෙන්න ගන්නවා ඉහළට. හරි කොහොමයි ගුවන්ගත වෙන්නේ. හරි. ඒකට අපිට වැදගත් ළමයි අපි මේ බලය සඳහා ප්‍රකාශනයක් ගමු. සිද්ධිය හරි ප්‍රතික්‍රියාව. හරි එතන මේ තියෙන රොකට් යානයෙන් දහන මේකට අපි කියන්නේ දහන වායුව ළමයි. දහන ඉන්ධන දහනය වුණාම වෙන වායුව. හරි මේකේ ඇතුළේ නිශ්චලව හැදෙන දහන වායුව v වේගෙන් සාමාන්‍ය තප්පරයට මීටර් 2000ක වගේ වේගයකින් ඉන්නේ තල්ලු වෙනවා. හරි. රොකට් යානයට සාපේක්ෂව. රොකට් යානයට සාපේක්ෂව දහන වායුව තල්ලු වෙන වේගය. හරි. v කියලා ගත්තේ. දැන් ඒතකොට ළමයි දැන් අපිට මෙතන ගන්න පුළුවන් දැන් මේකෙත් මෙහෙම දෙයක් තියෙනවා ළමයි. දැන් ඉන්ධන දහනය වෙන ශීඝ්‍රතාවයක් තියෙනවා. හරි. ඒ කියන්නේ දැන් හිතන්නකො t කාලයකදී කිසියම් කාලයකදී දහනය වූ ඉන්ධන ස්කන්ධයේ සිම්පල් m නම් තප්පරයකදී දහනය වන ඉන්ධන ස්කන්ධය ගන්න මොකද්ද කරන්න ඕනේ? දහනය වෙච්ච ඉන්ධන ස්කන්ධය කාලයෙන් බෙදන්න ඕනේ. දැන් හිතන්නකො තප්පර අපි ගත්තොත් 5කදී තප්පර 5කදී ඉන්ධන කිලෝග්‍රෑම් 1000 මේ 10ක් දහනය වුණා. තප්පර 5කදී තෙල් කිලෝග්‍රෑම් 10ක් දහනය වුණා. තප්පරයකට කොච්චරක් දහනය වෙනවද? සෑම තප්පරයකටම එතකොට දහනය වෙච්ච ඉන්ධන ස්කන්ධ කිලෝග්‍රෑම් 10 මේ ගත වෙච්ච කාලේ තප්පර 5න් බෙදන්න. එතකොට එන්නේ තප්පරයටනේ තප්පරයට කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් වල තප්පරනේ. තප්පර උඩට ගියාම තප්පරයට කිලෝග්‍රෑම් දෙකක් තමයි දහනය වෙන්නේ. ඒක දහනය වුණාම ළමයි හැදෙන දහන වායුවත් මොකද වෙන්නේ? ඒ ශීඝ්‍රතාවයෙන්ම තමයි හැදෙන්නේ. දැන් ඉන්ධනයේ දහනය වුණාම ස්කන්ධය ද්‍රව ස්කන්ධයනේ. කියන්නේ ඉන්ධන ස්කන්ධය වායුව බවට පරිවර්තනය වෙනවානේ. තප්පරයකට කිලෝග්‍රෑම් 2ක ඉන්ධන දහනය වුණොත් සෑම තප්පරයකටම කිලෝග්‍රෑම් 2 ගාන ඉන්ධන දහනය වෙනවා. ඒ තප්පරයටම දහනය වෙච්ච ඉන්ධන වලින් එන දහන වායුවක් හැදෙනවා. තප්පරයකට කිලෝග්‍රෑම් 2ක් ඉන්ධන දහනය වෙද්දී දහන වායුවක් තප්පරයකට කිලෝග්‍රෑම් 2ක් හැදෙනවා. ඒ හැදෙන ටික නිශ්චලව තියෙන දහන වායුව හැදිලා මේ v වේගෙන් පහළට තල්ලු කරන එක තමයි කරන්නේ. හරි v වේගෙන් පහළට තල්ලු කරනවා. හොඳයි අපි දැන් මේකෙත් ළමයි බලමු සම්බන්ධය ගන්න විදිය. දැන් ඒතර මෙතන අපිට ගන්න පුළුවන් දැන් තප්පරයකට ඉන්ධන දහනය වන ස්කන්ධයනේ. දහනය වෙච්ච ඉන්ධන ස්කන්ධය ගත වෙච්ච කාලයෙන් බෙදන්නේ. ඒ ශීඝ්‍රතාවයෙන්ම තමයි දහන වායුවක් හැදෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒතර අපි මේකට ළමයි කියනවා ඉන්ධන දහනය වීමේ ශීඝ්‍රතාවය. හරි ඉන්ධන දහනය වීමේ එහෙම නැත්නම් තව එකක් කියනවා මේ දහන වායුව පිටවීමේ හරි ශීඝ්‍රතාවයනේ කොහොම කිව්වත් ඒකයි මොකද දහනය වන ඉන්ධනම තමයි දහන වායුවට පරිවර්තනය වෙන්නේ ස්කන්ධ දහනයක් වෙන්නේ නැහැ නේ හරි ස්කන්ධය සංසිතිකයි ඉන්ධනය තප්පරයකට කිලෝග්‍රෑම් 2ක් දහනය වෙද්දී දහන වායුවත් තප්පරයකට කිලෝග්‍රෑම් 2ක් හැදෙනවා ඉන්ධන දහනය වෙලා දහන වායුව හැදෙනවා එතකොට අපිට පුළුවන් තමයි මේ පහළට තල්ලු වන දහන වායුවට මම මේ දාන්නේ දහන වායුවට මම දානවා පහළට මොකද පහළට දානවා මේ ධම්මතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය m ඊර්ණ mu බෙදීම t. ඒතර ආරම්භක ප්‍රවේගය තමයි බිඳුව වෙන දහන වායුවනේ නිශ්චලවනේ මෙතන හැදෙන්නේ. නිශ්චලව හැදෙන දහන වායුව තමයි රොකට් යානයට සාපේක්ෂව v ප්‍රවේගයෙන් තල්ලු වෙන්නේ. ඒතර මෙතන u වගේ බිඳුවයි. mu ගුණිත බිඳුවක් වෙනවා. ඒත් f සමානයි මෙතන එන්නේ මේ පසුගම්මිතාවේ m වතාවක් v බෙදීම t. අන්න m වතාවක් m යට t කියන්නේ දහන වායුව පිටවීමේ ශීඝ්‍රතාවනේ m යට t. හරි ඒතර f සමානයි මෙතන සිම්පල් m යට t වතාවක් v. හරි අපිට ගණන් වල ඔය දෙක ගොඩක් කරලා දෙනවා. දුන්නාම අපිට f වල වගේ හිව්ව හැකියි. හරි. ඊට පස්සේ දැන් මම නිකන් මෙතන ප්‍රශ්නයක් දුන්නොත් ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් අපිට රොකට් යානයේ දැන් යන්තමින් එසවෙන්න නම් නේ රොකට් යානයේ යන්තමින් එසවීම සඳහා රොකට් යානයේ යන්තමින් එසවීම සඳහා මේ ඇතිවන බලයනේ f සමාන වෙන්න ඕනේ
රොකට් යානයේ බරට. එතනම රොකට් යානයක් යන්න ළමයි නිශ්චලතාවයෙන් පටන් ගන්නේ රොකට් යානයේ ස්ටාර්ට් එක අරන් ඉහළට යන්න ප්‍රවේගයේ වැඩිවීමක් වෙනවනේ. තරණයෙන් යනවා. ඒ වගේම රොකට් යානය ඉහළට යන්න ළමයි රොකට් එකේ ස්කන්ධය අඩු වෙනවා. දැන් හෙලිකොප්ටරයක් යද්දී ස්කන්ධය අඩු වෙනවා කියලා ගන්න ඕනේ නැහැ. ඒකෙත් ඉන්ධන දහනය වෙනවා. දහනය වෙලා ඉන්ධන ස්කන්ධය අඩු වෙනවා. හැබැයි රොකට් යානයක ළමයි වැඩි වශයෙන් තියෙන ඉන්ධන. සාමාන්‍යයෙන් දැන් රොකට් එකක් ගමන් කරද්දී මේකේ හිස්වන ඉන්ධන ටැංකිය මොකද කරන්නේ? හිස්වන ඒවා අර සමහර ඒවා ගොඩ බස්සනවානේ. يعني මේක යද්දී ගොඩක් උඩ යද්දී අර අනවශ්‍ය ස්කන්ධ දැන් ඉන්ධන මේ ටැංකිය හිස් වුණාම වැඩක් නැහැ. හිස් ටැංකිත් බරත් එක්ක අර යන්නේ උඩටනේ. සමහර ඒවා මේ පැරෂුට් හයි කරලා මුහුදට ගොඩ බස්සනවා. හරි මේක ගොඩක් දුර ගමනක් යන්නේ ඔවත් තරම් ගිහලා දෙනව නැහැ නේ. ගොඩක් මේකේ කෑලි ගැලවෙන උඩ යන ගමන්. කියන්නේ නිකන් ගැලවෙන්නේ නැහැ. ඒක ගලවන්න ගැලවෙන විදිහට හදලා තියෙන්නේ. හරි පැරෂුට් හරහා ඊට පස්සේ ඔය නිකන් වැටෙන්න දාන්නේ නැහැ. හරි ඔහම රොකට් එක යද්දි උඩින් මේකේ ගැලවෙන කෑලි ඔය ආගිය තේ තැන් වලට වැටෙන්නේ නැහැ. එහෙම වැටුනොත් එහෙම. ගෙදරකට එහෙම වැටුනොත් එහෙමනේ. ඒක ගන්නට හදලා තියෙන සිස්ටම් එක මුහුදට වගේ තමයි ගොඩක් වෙලාවට ගොඩ බස්සන්නේ. පැරෂුට් එකක් හරහා මේ කෑලි ගැලවෙලා. හරි ඒවත් පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට මේකේ ගොඩක් වෙලාවට උඩට අන්තිමට දැන් ග්‍රහ ලෝකයක් මතට යනවා නම් අඟහරු හරි හදාවි යද්දි මේකේ පොඩි කොටසක් තමයි යන්නේ. හරි පටන් ගත්තී ලොකු මේකේ මේ හරි මේ ලොකු සයිස් එකක් තිබ්බට අන්තිමට යන්නේ පොඩි කොටසක්. ගොඩක් කෑලි ගැලවෙනවා. ගැලවෙන්න හදලා තියෙන්නේ. හරි. ඒතර මේක දැන් උඩට යද්දි මේ අට්ටාලය ඈත් වෙලා තමයි යන්න ගන්නේ. දැන් මේක දැන් යන්ත්‍රමින් එසවෙන්නේ මේ බලය මේ ක්‍රියාව මේ ප්‍රතික්‍රියාව විශාලත්වයේ සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි වස්තු දෙකක් මත. හරි. හරි මොකක් හරි تعلق කරලා තමයි අපි බලයක් ඉහළට හදාගන්නේ. එතකොට දැන් මෙතන රොකට් යානය ඉහළට සිම්පල් A තරණයෙන් යනවා නම් එතකොට මේ බලය වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට රොකට් එකට ඉහළට F සමානයි මේ දාන්න. ඉහළට බල ධන පහළට බල ඍණ නේ. විනේමි ස්කන්ධයෙන් තරණියේ. හරි F දැන් මේ හරි හොඳයි. දැන් මම පොඩි ගානක් දෙන්නම් මේකේ. දැන් රොකට් යානයක් අපි ගත්තොත් ඉන්ධන මේ දහන වායුව තල්ලු කිරීමේ වේගය මම නිකන් අවියක් දෙන්නම් මේක ඉන්ධන දහනය වෙලා දහන වායුව පහළට තල්ලු කරන වේගය තප්පරයට මීටර. හරි 2000ක් වගේ අපි ගමුනේ. රොකට් යානයට සාපේක්ෂව දහන වායුව තල්ලු කරන වේගය තප්පරයට මීටර 2000ක් වගේ. ඊට පස්සේ මෙතන ඉන්ධන දහනය වීමේ ශීඝ්‍රතාවය. ඉන්ධන දහනය වීමේ ශීඝ්‍රතාවය හිතන්න තප්පරයට කිලෝග්‍රෑම් 30යි. තප්පරයට කිලෝග්‍රෑම් 30යි. රොකට් යානයේ ආරම්භක ස්කන්ධය පටන් ගද්දී කිලෝග්‍රෑම් මම දෙන්නම් 5000යි. රොකට් එකේ ආරම්භක බර කීයද? 50000යි නේ. රොකට් එකේ ආරම්භක බර නිව්ටන් 50000යි. හරි. දැන් මේ වෙලාවේ මම අහනවා මේ දහන වායුව 2000ක වේගෙන් තල්ලු වෙනවා. ඉන්ධන දහනය වීමේ ශීඝ්‍රතාවය තප්පරයට කිලෝග්‍රෑම් 30යි. ඒ කියන්නේ තප්පරයකට කිලෝග්‍රෑම් 30ක දහන වායුවක් මෙතන ඇති වෙනවා. දැන් අපිට පුළුවන් මේ වෙලාවේ දහන වායුවට මේ සමීකරණය දාලා නිව්ටන්ගේ දෙවන නියමයෙන් ගන්න සම්බන්ධයෙන් මේ F වල අපි හොයන්න ආයි මුලින් හදන්න යන්නේ. මේකට මම ආදේශ කරන්න m යන t කියන්නේ 30යි නේ. තප්පරයට කිලෝග්‍රෑම් බලන්න. තප්පරයට කිලෝග්‍රෑම්. වතාවක් v කියන්නේ තප්පරයට මීටර් 2000යි. තප්පරයට මීටර් 2000යි. උතර බලන්න ඒකකත් එක්ක සුළු කරලම ඕන්නම් මෙතන ගන්නට එනවා කීයද? 3 වරක් 2 6යි බිංදු එන්න ඕනේ 4ක් නේ. 60000ක් වෙනවා. ඒකක බලන්න kg m s ඍණ 1යි s ඍණ 1යි s ඍණ 2යි බලන්න බලය එන්නේ නේ. බලය. හරි. ඒ කියන්නේ නිව්ටන් කීයද? නිව්ටන් 60000ක බලයක් ඇති වෙනවා දහන වායුව මත. ওই බලයම තමයි දැන් රොකට් එක මත ඇති වෙන්නේ. දැන් රොකට් යානයේ ඉහළට අපිට F සමානයි ma දැම්මම F කියන්නේ 60000යි අපි හොයාගත්තා. රොකට් යානේ බර කීයද? 50000යි නේ. ස්කන්ධ කිලෝග්‍රෑම් 5000යි. ස්කන්ධේ කිලෝග්‍රෑම් 5000යි යන්න. රොකට් යානේ චලිත ආරම්භ කරන තරණය. 60000 අඩු කිරීම 50000 10000යි. 10000 5000න් බෙදන්න වෙනවා. එතකොට තරණය එන්නේ කීයද? 2යි නේ. හරි මෙතන රොකට් යානයේ ඉහළට යන තරණය 2යි. රොකට් යානයේ චලිත ආරම්භ කර තප්පර 10ක් යද්දි අපි තරණය නේදයි කියලා හිතමුනේ. තරණය නේදයි කියලා හිතුවොත් රොකට් යානයේ චලිත ආරම්භ කර තප්පර 10ක් යද්දි රොකට් යානයේ ප්‍රවේගය හොයන්න කිව්වනම් ආරම්භක ප්‍රවේගය නිශ්චලතාවයෙන් පටන් ගත්තී v සමානයි u ධන at දැන් මේකනේ. තප්පර 10ක් වෙද්දී ප්‍රවේගය හරිද v සමානයි u කීයද? නිශ්චලතාවයෙන් පටන් ගත්ත තරණය මේකම කියලා ගන්න 2යි. කාලේ තප්පර 10ක් යද්දිනේ. එතනින් ඔයගොල්ලන්ට තප්පරයට මීටර 20ක් කියලා එනවා. රොකට් යානයේ කී උස ඇහුවනම් තප්පර 10ක් යද්දිනේ අපිට s සමානයි u ධන v බෙදීම 2යි t දැන් මේක. හරි u බිඳුවයි. එතකොට v අපි දන්නවා 20යි. බෙදීම 2 වතාවක් t තප්පර 10ක් යද්දි 10යි නේ. එතන 20 දෙකින් කියපුවාම 10යි 10 වරක් 10 s මීටර 100ක් උඩට ගිහින්.
අපිට ඇත්තටම ගත්තොත් ඔය තෙරපුම් බලය හිතන්නකො මේක නියතයි කියලා. මේකට අපි කියනවා එසවුම් බලය නැත්නම් තෙරපුම් බලය. මේක නියතයි කියලා හිතන්නකො. ඔක නියත වුණාම ළමයි මොකද ඉන්ධන දහනය වීමේ ශීඝ්‍රතාවයත් නියතයි, දහන වායු තල්ලු වෙන ශීඝ්‍රතාවයත් මේ වේගයත් නියතයි. හරි යානයට සාපේක්ෂව. අපි මේක ඇත්තටම යානයට සාපේක්ෂව දාන්නේ. යානයට සාපේක්ෂව දාන්න ඕනේ. හරි. එතකොට දැන් මේ වෙලාවේ දැන් අන්න තප්පර 10ක් යද්දි දැන් මෙන්න මෙහෙම දෙයක්ත් වෙනවා. දැන් ඇත්තටම දැන් තප්පර 10ක් යද්දි ළමයි රොකට් යානයේ ප්‍රවේගය 20යි කියලාද? තප්පර 10ක් යද්දි රොකට් යානයේ වේගය පොළොවට සාපේක්ෂව 20යි. එතකොට දහන වායුවේ වේගය ගත්තොත් ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? දැන් ආරම්භයෙන් දහන වායුව තප්පරයට මීටර 2000ක වේගයෙන් තමයි තල්ලුනේ. පොළොවට සාපේක්ෂව 2000යි, රොකට් යානට සාපේක්ෂව 2000යි. මොකද රොකට් යානේ පොළොවට සාපේක්ෂව නිශ්චල හිප මුලින්. දැන් මේ වෙලාවේ තප්පර 10ක් යද්දී රොකට් යානේ වේගය 20 ඉහළට. නේ රොකට් යානේ වේගය ඉහළට 20ක් වුණාම මොකද වෙන්නේ? අර අපිට සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම දාලා පුළුවන් ගන්න මෙයා පහළට තල්ලු වෙන වේගිනේ. හරිද? පොළොවට සාපේක්ෂව එහෙම ගන්න පුළුවන්. හරි පොළොවට සාපේක්ෂව තල්ලු වෙන වේගය. දැන් රොකට් යානේ නිශ්චල නම් තමයි මේ 2000 වේගෙන් තල්ලු වෙන්නේ. අපි දැන් රොකට් යානේ එහාට 20කින් යන ගමන් මේ වෙලාවේ ඉන්නේ. තප්පර 10ක් වෙද්දී. එතකොට වෙන්නේ ළමයි 20ක් මේකෙන් අඩු වෙලා තමයි 1980ක් ලෙස එනවා. ඒවා ප්‍රශ්න වලින් අහනවා. තප්පර 10ක් වෙද්දී මේ දහන වායුව පහළට තල්ලු වෙන වේගය පොළොවට සාපේක්ෂව. පොළොවේ ඉඳන් බලන එකේට වෙන්නේ එතකොට 2000කින් තල්ලු වෙනවා වගේ නෙමෙයි 1980යි තප්පරයට මීටර. මොකද මේකේ ප්‍රවේගය 20 අඩු වෙන්න ඕනේ. මොකද යන ගමන් මේකේනේ තල්ලු වෙන්නේ 20ක් අඩු වෙනවා එතකොට. ඒ වගේම වැදගත්. ඒ වගේම තමයි දැන් මේක හිතන්නකො නියතයි කියලා. ඉන්ධන දහනය වීමේ ශීඝ්‍රතාවයත් නියතයි, රොකට් යානයට සාපේක්ෂව දහන වායුව පිටවන ශීඝ්‍රතාවයත් නියතයි. ඒ F කියන එක නියතයි. F නියත වුණාට ළමයි රොකට් යානේ බර මොකද වෙන්නේ? දැන් නිකන් හිතන්නකො තප්පර 10ක් යද්දී කිලෝග්‍රෑම් කීයක් ඉන්ධන දහනය වෙලාද? තප්පරයකට කිලෝග්‍රෑම් 30 ගානේ තප්පර 10ක් යද්දී 300ක් දහනය වෙලා. නේ 30 10ක්. එතකොට තමයි රොකට් යානේ ස්කන්ධය මොකද වෙන්නේ? කිලෝග්‍රෑම් කීයද? 5000ක් වෙන්නේ නැහැ. ඒ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 300ක් දැන් ඉන්ධන දහනය වෙලා එළියට ගියා දහන වායුව ලෙස. දැන් රොකට් එකේ ස්කන්ධය ගත්තොත් කීයද? 4970යි. මේ 4300ක් නැරෙන්නේ 30 ඒවා තප්පර 10ක් යද්දි 300ක් අඩු වුණාම 5000යි 4700යි. රොකට් එකේ දැන් මුළු ස්කන්ධය. අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. එතකොට ළමයි රොකට් එකේ බර අඩු වෙනවනේ. ටික ටික බර අඩු වෙනවා. ස්කන්ධෙත් අඩු වෙනවා. එතකොට මේක නිකන් තරණේ උක්ත කරොත් ඕගොල්ලන්ට පේනවා තමයි තරණේ නියත නෑ මේකේ. රොකට් යානේ තරණේ දැන් නියතයි කියලා අරන් තමයි මම මේ චල සමීකරණ දැම්මේ නැත්නම් දාන්න බෑනේ නේ. අපි තරණේ නියතයි කියලා අරන් තමයි දැම්මේ. හැබැයි ඇත්තටම ළමයි මේකේ තරණේ උක්ත කරොත් මොකද වෙන්නේ? තරණේ උක්ත කරාම මේක නේ. මේකේ mg පදේ අඩු වෙනවා. මේකේ හරයත් අඩු වෙනවා නේ. භාග සංඛ්‍යාව දැන් හරය අඩු වෙනවා. හරය අඩු වෙද්දි මේ උත්තරේ වැඩි වෙනවා. තරණේ වැඩි වෙනවා. හරි මෙතන ලවයත් ඇත්තටම ළමයි වැඩි වෙනවනේ. ඇයි? f නියතයි. මේක අඩු වුණාම එනාගේ වැඩි වෙනවා. දැන් 100න් 10ක් අඩු වුණාම 90යි. 100න් 8ක් 9ක් අඩු වුණොත් මේ 91යි නේ. අර දැක මේ ලවයත් වැඩි වෙනවා. හරයත් අඩු වුණාම තරණයේ ළමයි ශීඝ්‍ර ලෙස වැඩි වෙන්න ගන්නවා. එතකොට මෙයාගේ ප්‍රවේග වැඩි වීමෙන් දොක්කනේ කාලයත් එක්ක ප්‍රවේග කාල ප්‍රස්තාරේ. එහෙනම් මතකද ගන්නේ? කාලයත් එක්ක රොකට් යානේ ප්‍රවේගය ළමයි මේ නියතරණයක් නැති හින්දා ප්‍රවේගය නිශ්චලතාවයෙන් පටන් ගන්න කොහොම ප්‍රවේගය එන්නේ වැඩි වෙන ප්‍රස්තාරයක් එන්නේ. වක්‍ර ප්‍රස්තාරයක් එන්නේ. තරණේ නියත නැහැ. හරි තරණයේ දිගටම නියත නැහැ. තරණ නියත නම් නියත අනුක්‍රමණයක් සහිත රේඛාවක් එන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. හොඳයි. හරි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න මේ රොකට් යානයක සහ හෙලිකොප්ටරයක චලිතය. දැන් බැලුම් මාක් පුම්බලා කරගියත් ඔය වගේ සිද්ධියක් වෙන්නේ. හරිද? මේකේ ඔය වගේ ගණන් තියෙනවා. දැන් මේ තෙරපුම් බලය නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. අර ඉන්ධන දහනය වුණාට පස්සේ රොකට් එකේ ස්කන්ධය අඩු වෙනවා. ගානේ සමහර ගණන් වල එහෙම දෙනවා. අර දැන් මේ වෙලාවේ රොකට් එකේ ස්කන්ධය මෙච්චරයි තියෙන්නේ කියලා. ඒක තරණේ දන්නවා නම් f සමානයි මේ දාන්නේ මේ වෙලාවේ. තෙරපුම් බලයක් දන්නවා බර ඒව අපිට හොයාගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. ඔය දින්නේ අපිට මේ කතා කරන්න දෙන්න විශේෂ අවස්ථා කීපයක්. ඊට පස්සේ අපි බලමු මේ ඝර්ෂණ බලය. හරි ඊළඟ වැදගත් කොටස ඝර්ෂණ බලය. හරි හොඳයි. ඉතින් අපි බලමු මේ ඝර්ෂණ බලය සම්බන්ධ කොටස් අපිට වැදගත් වෙනවා. අපේ හතරවන බලය තමයි ළමයි ඝර්ෂණ බලය. හරි ඝර්ෂණ බලය. මෙතනින් බල වර්ග ටික ඉවර වෙනවා. හරි. දැන් ඔයගොල්ලෝ රොකට් යානයක චලිතයත් එක්ක දැන් රොකට් යානයක් ළමයි මේ ඉහළ යද්දී අවට වායු ගෝලයක් තියෙන්නම අත්‍යවශ්‍ය නැහැ. මොකද එයා තල්ලු කරන්නේ ඇතුළු දින වාතයනේ. ඇතුළු දින වාතය තමයි පහළට තල්ලු කරන්නේ.
සමහර රොකට් එකේ ස්කන්ධය සාමාන්‍යයෙන් ගත්තොත් ඒ වගේ රොකට් එකේ ස්කන්ධය වගේ ප්‍රමාණය හැම ඉන්ධනත් ඇතුලේ දිනවා. අර ඒකයි රොකට් එකක් ඉහළට යද්දී ලොකු ස්කන්ධයක් අරන් යනවා ඉන්ධන. ඒක අඩු වෙනවනේ දහණය වෙන්නේ. ඒකින්ද සැරෙන් සැරේ ඉන්ධන ස්කන්ධය අඩු වෙද්දී රොකට් එකේ මුළු බර අඩු වෙනවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න ගණන් හදද්දී. හරි මම මේක දැන් අර ගණන් වල උත්තර හදන විදිහත් එක්ක ගොඩක් ඒවා දාලා තියෙන්නේ. හරි ඒක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් නෝට් එක. ඩියුට් එකයි ප්‍රශ්න ඩියුට් එකයි පන්තියේ දෙන ගණන් හදන නෝට් එකයි ඔක්කොම. හරි දැන් මේ ඝර්ෂණ බලය කියන ළමයි ඉතාමත් වැදගත් බලයක්. ඇතුවත් බැරි නැතුවත් බැරි බලයක් වගේ තමයි ඝර්ෂණ බලය අපි හඳුන්වන්නේ. දැන් අපි ඝර්ෂණ බලය ළමයි ඇති වෙන්න කිසියම් මේ රළු පෘෂ්ඨ දෙකක් ස්පර්ශ වෙන්නත් ඕනේ. නේ රළු පෘෂ්ඨ දෙකක් ස්පර්ශ වෙන්නත් ඕනේ. ඒ වගේම මේ පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලිතයක් එක්ක ඇති වෙන්න ඕනේ. දැන් මේ මගේ අත කියන පෘෂ්ඨයයි මේ පොත කියන පෘෂ්ඨයයි දැන් කොහොම තිබ්බද ඝර්ෂණ බලය හටගන්නේ? රළු පෘෂ්ඨ වෙන්නත් ඕනේ. මේ පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකකට සාපේක්ෂව එක්ක අනිත් එක්කින සාපේක්ෂව යන්න ඕනේ. චලනය වෙන්න ඕනේ. නැත්තම් සාපේක්ෂ චලිතයක් ඇති වෙන්න පෙළවෙන්න ඕනේ. ඒක මෙයා යන්නේ නැහැ. මෙයා මත යන්න හදනවානේ. මේ පෘෂ්ඨේ මත මේ පෘෂ්ඨේ යන්න හදනවා. යන්නේ නැහැ තාම. යන්න එක්ක හදන්න ඕනේ. එක්ක යන්න ඕනේ. හොඳයි. යන්න ඕනේ. කොහොමද? ස්පර්ශ වෙලා සාපේක්ෂ චලිතයක් තියෙන විදිහට එක්ක මෙයා යන්න ඕනේ. නැත්තම් ස්පර්ශය රැකෙන පරිදි ස්පර්ශයේ ඉන්නත් ඕනේ නැත්නම් යන්න හදන්න ඕනේ. අන්න එහෙම අවස්ථාවක ළමයි මේ පෘෂ්ඨ දෙක අතර හට ගන්නා බල අපි ඝර්ෂණ බල ලෙස හඳුන්වනවා. ඝර්ෂණ බලය ළමයි ඇතිවීමට මේ පෘෂ්ඨ සතු ගුණය අපි ඝර්ෂණය ලෙස හඳුන්වනවා. පෘෂ්ඨවල තියෙන මේ ඝර්ෂණය නිසා තමයි පෘෂ්ඨවල තියෙන මේ ඝර්ෂණය කියන ගුණය නිසා තමයි ඝර්ෂණ බල හටගන්නේ. දැන් බලමු ඝර්ෂණ බලයේ සම්බන්ධ ළමයි විශේෂ කරුණු. දැන් හිතන්න මේ තියෙන්නේ රළු පෘෂ්ඨේ. හරි මේක අපි ගන්නේ රළු පෘෂ්ඨයක්. හරි රළු තිරස් පුෂ්ඨයක් හරි රළු තිරස් පුෂ්ඨයක්. එතකොට මේ රළු තිරස් පුෂ්ඨයේ මත ළමයි දැන් අපි වස්තුවක් මොකක් හරි පෙට්ටියක් වගේ ගමුනේ තියෙනවා. මෙන්න වස්තුව. තිබ්බහම දැන් අපි තියලා තියෙනවා පෙට්ටිය. පෙට්ටිය ස්කන්ධයේ මෙතකොට මෙයාගේ බර mg මේ තිරස් පුෂ්ඨයේ පෙට්ටිය මත ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියා බලය R. දැන් මේ වෙලාවේ R සමානයි mg නේ. කොහොමද තියලා තියෙනවා. දැන් මේ වෙලාවේමයි රළු කුෂ්ඨ වුණාට වස්තු දෙකක් ස්පර්ශ වූ පමණින්ම ඝර්ෂණ බල හටගන්නේ නැහැ. අර සාපේක්ෂ චලනයක් එක්ක තියෙන්න ඕනේ නැත්නම් සාපේක්ෂ චලනයක් ඇති වෙන්න පෙළඹුමක් හරි තියෙන්න ඕනේ. දැන් මෙහෙම තියෙද්දි දැන් ඝර්ෂණ බල නැහැ. අර තිරස් රළු කුෂ්ඨය වස්තුවම තිබ්බහම දැන් ඝර්ෂණ බල හටගන්නේ නැහැ. දැන් අපි බාහිර බලයක් ළමයි දුන්නොත් අර සාපේක්ෂ චලනයක් අපි දැන් ඇති කරන්න පෙළඹුවොත් නැත්නම් මෙයාව සාපේක්ෂ චලනයක් ඇති කරොත් මේ කුෂ්ඨයට සාපේක්ෂව මම මේ පැත්තට කිසියම් බලයක් යොදනවා. අර හිතන්නකෝ P කියලා. අන්න. දැන් මේ බලයේ බිඳුවක් වුණොත් ළමයි මේ බලයේ විතරයි තියෙන්නේ ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. මේ බලේ මම චුට්ටක් හරි ඇති කරපු ගමන් මොකද වෙන්නේ? සමහරවිට පෙට්ටිය යන්නේ නැහැ ඉස්සරහට. හැබැයි නිකන් යන්න හදනවනේ. ඒ කියන්නේ යන්නේ නැහැ. හැබැයි ඉස්සරහට යෑමේ පෙළඹුමක් තියෙනවා. අන්න එතකොට ළමයි මෙයා මත මේ රළු කුෂ්ඨයෙන් මොකද කරන්නේ? ඊට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලයක් හදනවා. හරි මේ තියෙන්නේ ඝර්ෂණ බලය. හරි මේ රළු කුෂ්ඨයෙන් මේ වස්තුව මත ඇති කරපු ඝර්ෂණ බලය. හරි දැන් මෙයා මෙහාට යන්න හදනවා. බෑ සුමට වුණා නම් යනවනේ. මෙහෙන් පොඩි බලයක් දුන්න ගමන් මේ පෙට්ටිය මෙහාට යන්න ගන්නවනේ මේක සුමට නම් කුෂ්ඨ දෙක. හැබැයි රළු ගින්දා යන්නේ නැහැ. යන්න හදනවා නිකන් පෙළවුමක් තියෙනවා ඒකින්ද ඊට ප්‍රතිවිරුද්ධව තමයි ඝර්ෂණ බලය හටගන්නේ. රළු කුෂ්ඨයෙන් මේ වස්තුව මත ඝර්ෂණ බලය තමයි මේ. ඔය ක්‍රියාවනේ. මේකට අපි කියනවා ඇක්ෂන් එක ක්‍රියාව. ඔය ප්‍රතික්‍රියාව දැන් නිව්ටන්ගේ තුන්වන නියමයේ අනුව බලලකුණු කරන්න ඕනේ. ඔය ප්‍රතික්‍රියාව මේ පෙට්ටියෙන් රළු කුෂ්ඨය මත ළමයි මේ පැත්තට ඇති වෙනවා ඝර්ෂණ බලය. ප්‍රතික්‍රියාව. හරි? ප්‍රතික්‍රියාව ක්‍රියාව. විශාලත්වයේ සමානයි. වස්තු දෙකක් මත මේක පෙට්ටිය මත මේක මේ රළු කුෂ්ඨය මත විශාලත්වයේ සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඔන්න ඔහමයි අපි ගන්න. හැබැයි තාමත් මෙයා නිශ්චලයි. හරි මෙයා නිශ්චලයි තාමත්. නේද මෙයා නිශ්චලයි කියලා කියන්නේ නේ මෙයා නිශ්චලව දිනවා කියලා කියන්නේ මේ පැත්තට බල සමතුලිත කරන්න පුළුවන්. සිරස්වත් බල සමතුලිත කරන්න පුළුවන්. ඒ කියන්නේ R සමානයි ඉන්ජීත් වෙනවා. මේ අපි යොදපු බලය මොකක් වෙනවද? ඈ මේ ඇතිවෙච්ච ඝර්ෂණ බලයට සමාන වෙනවා. P සමානයි F වෙනවා. යොදපු බාහිර බලය අර පෙට්ටිය මත ඇතිවෙච්ච ඝර්ෂණ බලයට සමාන වෙන්න ඕනේ. මොකද දැන් මෙයා යන්නේ නැහැ නේ මෙයාට. මෙහෙන් තල්ලුව මේ ඝර්ෂණ බලයෙන් මැඩ පවත්ත ගන්නවා. දැන් මේක නිව්ටන් බිඳුවක් වුණා නම් ළමයි ඝර්ෂණ බලය බිඳුවයි. ඝර්ෂණ බලයක් නැහැ. මේක නිව්ටන් එකක් වුණා නම් ඝර්ෂණ බලය නිව්ටන් එකක් වෙනවා.
මම දැන් මේක වැඩි කරනවා. මේක නිව්ටන් 2ක් දක්වා. තාමත් මෙයා ඉස්සරහට යන්නේ නැහැ. එහෙනම් මේකත් මොකද වෙන්න ඕනේ? ක්ෂණිකව 2ක් වෙන්න ඕනේ. දැක්කද? මේක නිව්ටන් 3ක් දක්වා වැඩි කරද්දී ඝර්ෂණ බලය ක්ෂණිකව නිව්ටන් 3ක් දක්වා වැඩි වෙනවා. අන්න ඒකයි වෙන්නේ. ඒ කියන්නේ මේ පෙට්ටිය ළමයි මේ රළු කුෂ්ඨයේ දිගේ යන්න ගන්නකම්ම ওই සිද්ධිය තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි යොදන බාහිර බලය ඇතිවන ඝර්ෂණ බලයට විශාලත්වයෙන් සමාන වෙනවා. හරි? අපි යොදන බාහිර බලය දැන් වැඩි කරනවා. නිව්ටන් 3, 4, 5, 6, 7, 8. මේක හෙල්ලෙන්නවත් නැහැ කියන්නේ. ඒ එක්කම එහෙනම් ඝර්ෂණ බලෙත් දැන් අපිට ඒක බැලුවේ ඉන්නේ. හරි මේ වගේ වස්තුවක් තියලා මම මේක මත මේ රළු කුෂ්ඨයේ මත වස්තුවක් තියලා මෙහෙම යොදන බලය ටික ටික වැඩි කරනවා. අර නිව්ටන් 1, නිව්ටන් 2, නිව්ටන් 3, නිව්ටන් 4 යන්නේ නැහැ. යන්නේ නැහැ කියන්නේ මේ ඝර්ෂණ බලයත් ඒකම වැඩි වෙනවා. අන්න හැමතිස්සෙම ළමයි ඒකට ඝර්ෂණ බලය මොකද වෙන්නේ? අර බාහිර බලය එක්ක රටා පැවැත්මක් තියෙනවානේ. ඒ බාහිර බලය වැඩි කරද්දී ඝර්ෂණ බලය ඊට සමානව වැඩි වෙනවා. මෙයා චලනය වෙන තාක්කල්. කොහොම ගිහිල්ලා තමයි කිසියම් වෙලාවක මොකක් වෙනවද? ඔන්න දැන් ළමයි මේ වස්තුව මෙයා නිකන් ඔන්න දැන් චලනය වෙන්න ආසන්නතම අවස්ථාවට එනවා. හරි? මේ පෙට්ටිය චලනය වෙන්න ආසන්නතම අවස්ථාවට එනවා මේ රළු කුෂ්ඨිය. ඒක අපිට තේරෙනවා. නිකන් පෙට්ටිය නිකන් හෙල්ලෙන්න වගේ ගන්නවා. යන්න ඔන්න වෙන්න අවස්ථාවකට. හිතන්නකෝ මේ වෙලාවේ දැන් නිව්ටන් 10යි කියලා. අපි දැන් නිව්ටන් 1 2 3 වම බාහිර බලය වැඩි කරා. තල්ලු කරන බලය. හෙල්ලෙන්නවත් නැහැ කියන්නේ ඉතින් ඝර්ෂණ බලෙත් ඊට සමානව වැඩි වෙලා තියෙනවානේ. මේක නිව්ටන් 5ක් නම් ඝර්ෂණ බලෙත් 5යි. මේක 8ක් නම් මේකත් 8යි. හැබැයි මේ ඝර්ෂණ බලයට දිගටම වැඩි වෙන්න බෑ. කිසියම් අගයක් දක්වා විතරයි යාට වැඩි කර ගන්න පුළුවන්. ඊට පස්සේ යන්න ගන්නවා. අන්න ඒ ඇතිවන ළමයි උපරිම ඝර්ෂණ බලය දිනවනේ. ඒ වෙලාවේ මේක දිහා ළමයි හෙල්ලෙන්න ගන්නවා. කියන්නේ යන්න ඕන්න මෙන්න. තව චුට්ටක් මේක වැඩි කරොත් මේක යනවා රළු කුෂ්ඨයේ දිගේ ඉස්සරහට. අන්න ඇතිවන උපරිම ඝර්ෂණ බලයට අපි කියනවා ළමයි සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය කියලා. අපි ඒක නම් කරන්නේ F මේ රළු කුෂ්ඨයෙන් මේ පෙට්ටිය මත ඇතිවන උපරිම ඝර්ෂණ බලය අපි අංකණය කරනවා Fs කියලා. සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය. ওই වෙලාවෙත් ළමයි මේක යන්නේ නැහැ යන්න හදනවා. ওই වෙලාවෙත් බාහිර බලයේ ඝර්ෂණ බලයට සමානයි. එහෙනම් මේක නම් නිව්ටන් 10 නම් මේක Fs නිව්ටන් 10ක් වෙනවා. ඔන්න ওই වෙලාවේ ළමයි ඔය සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය අපිට හොයාගන්න සම්බන්ධයක් තියෙනවා. ඒක අපි ලියන්නේ ළමයි මෙහෙමයි. මේ සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය ළමයි මේ රළු කුෂ්ඨ දෙක අතර ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියා බලයට අනුලෝමව සමානුපාතික වෙනවා. දැන් මේ කුෂ්ඨ දෙක අතර තියෙන තෙරපුම තියෙනවනේ මේ. R නේ. රළු කුෂ්ඨයෙන් මේ වස්තුව මත R, වස්තුවේ රළු කුෂ්ඨය මත R. මෙන්න මේ R ට ළමයි අර ඇතිවන උපරිම ඝර්ෂණ බලය අනුලෝමව සමානුපාතික වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙන් අපි යොදන මේ R වැඩි කරොත් නේ අපිට මෙහෙන් බලයක් යොදන්න පුළුවන් පහළට. නේ මොකක් හරි බලයක් යොදලා මේක මම වැඩි කරොත් R වැඩි වෙනවනේ. එතකොට සීමාකාරී ස්ථිති ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. මේ උඩට බලයක් දීලා R අඩු කරන්නත් පුළුවන් නේ. අපි කලින් කරා වල බැලුවේ. උඩට බලයක් දීුණොත් R අඩු වෙනවා. එතකොට මේ R අඩු වෙද්දී Fs අඩු වෙනවා. අර රළු කුෂ්ඨයකින් වස්තුවක් මත ඇතිවෙන උපරිම ඝර්ෂණ බලයට කියනවා සීමාකාරී ස්ථිති ඝර්ෂණ බලය. ඒක තමයි රඳාවව තින්නේ මේ කුෂ්ඨ දෙක අතර තියෙන තෙරපුමේ ප්‍රමාණය මත තමයි. ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය මත. මේ ස්පර්ශ වන වර්ග බලය මත රඳාවව තින්නේ. මේ ස්පර්ශ වන කුෂ්ඨ දෙක වර්ග බලයක් තියෙනවානේ ඒක මත රඳාවව තින්නේ. ඒතර මෙතන තමයි මේක අපි සමීකරණයක් කරද්දී සමාන සමීකරණයක් කරද්දී මේකට නියතයක් දානවා μs කියලා. නියතේ. තමයි μs කියලා කියන්නේ මේ පුෂ්ඨ දෙක අතර තියෙන මේ ඝර්ෂණ සංගුණකය. නේ? රළු කුෂ්ඨයක ළමයි අර ඝර්ෂණ සංගුණකයක් තියෙනවා. මේ පුෂ්ඨ අතර ඇතිවන මේ සීමාකාරී ස්ථිතික ඝර්ෂණ සංගුණකය. සීමාකාරී ස්ථිතික ඝර්ෂණ සංගුණකය. ඕගොල්ලෝ ළමයි ඒකක මාන නැහැ. මොකද මෙතන μs උක්ත කරා මොකක්ද කියන්නේ බලන්න. Fs යට ආරනේ. බලයක් යට ආයි බලයක්. ඒකකත් නැහැ මානත් නැහැ. සාමාන්‍ය කිසියම් රළු කුෂ්ඨයක හිතන්නකො μs අගය එකට වඩා අඩුයි ඈ. සාමාන්‍ය දශම ගාණක් එන්නේ අර 0.5ක් වගේ වෙන්න පුළුවන්. හරි. මේ වෙලාවේ දැන් චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාව. ඉතින් මේ අගය අපිට ගන්න පුළුවන් දැන් මේ μs r දන්නවා නම් එහෙම ගන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ මේ වෙලාවේ හරිද මේ වස්තුවේ ස්කන්ධය. හරි කිලෝග්‍රෑම් අපි දෙකක් කියලා ගත්තා නම් මොකද වෙන්නේ? වස්තුවේ ස්කන්ධ කිලෝග්‍රෑම් දෙකක් නම් බර කීයද? නිව්ටන් 20යි. නිව්ටන් 20යි. එතකොට මෙතන අපි ඇතිවන Fs අගය නේ මේ වෙලාවේ චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ මේ වස්තුව මත ඇතිවන සීමාකාරී ස්ථිති ඝර්ෂණ බලය හොයන්න ඕන නම් Fs සමානයි μs 0.5යි කුෂ්ඨ දෙක අතර ස්ථිති ඝර්ෂණ සංගුණකයේ සීමාකාරී R කීයද? 20යි. 20යි.
මෙතන ඕගොල්ලන්ට එනවා සුළු කරාම 0.5ක් පිස්ස නිව්ටන් කීයද? 10. අන්න මේ ඇතිවන ඝර්ෂණ බලය නිව්ටන් 10. මේ වෙලාවේ අපි යොදන බලෙත් මේ පැත්තට නිව්ටන් 10යි නේ. ওই වෙලාවේ චලනය වෙන්නේ සමාන වෙනවා මේ. බාහිර බලයට අර ඇති වෙච්ච Fs එකේ සමාන වෙනවා. හරි එතකොට දැන් හැමතිස්සෙම ළමයි ඇතිවන ඝර්ෂණ බලය හොයන්න ඕක දාන්න බෑ. මේක. මේ සමීකරණය දාන්නේ ළමයි මේක සම්මත සූත්‍රයක් කොටු කරගන්න. අර සීමාකාරී අවස්ථාවේ කියන්නේ වස්තුවක් රළු පෘෂ්ඨයේ මත චලනය වෙන්න ඕන්න වෙන්න අවස්ථාවේ තියෙනවා නම් ඒ වෙලාවේ ඇතිවන ඝර්ෂණ බලය ගන්න තමයි මේ සූත්‍රය දාන්නේ. නැත්තම් ළමයි මෙයා නිශ්චලව තියෙන හින්දා මේ වෙලාවේ බාහිර බලය ඝර්ෂණ බලයට සමානයි. අපි දැන් මේක පස්තාරේ අනිමු බාහිර බලයයි ඝර්ෂණ බලයමයි සමාන වෙනවා. දැන් මේ හිතන්නකෝ දැන් මම අහනවා බාහිර බලය නිව්ටන් 5ක් වුණාම මේ වෙලාවේ ඝර්ෂණ බලයත් 5ක් වෙන්නේ නැහැ එතකොට. මේ 10ක් වෙන්නේ නැහැ 5යි විතරනේ. ඒ කියන්නේ අපි බාහිර නියෝජන බලය නිව්ටන් 5ක් වුණාම ඝර්ෂණ බලයත් 5යි. බාහිර නියෝජන බලය නිව්ටන් 1ක් වුණොත් ඝර්ෂණ බලයත් 1යි. හැමතිස්සෙම මේ ඝර්ෂණ බලය මේ Fs වගේ වෙන්නේ නැහැ. අන්න ඒකයි කියන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම ඇති වෙන ඝර්ෂණ බලය හොයන්න මේක දාන්න බෑ. ගානි බලන්න ඕනේ මේ වෙලාවේ මේ චලනය වෙන්න ඔන්න වෙන්න අවස්ථාවේ ඉන්නේ. එහෙමනම් ඝර්ෂණ බලය හොයන්න මේක දැම්ම හැකි. μs සහ r. r කියන්නේ පෘෂ්ඨ දෙක අතර කෙරෙකු. හරිද? නැත්නම් වස්තුව නිශ්චලව තියෙන හින්දා හැමතිස්සෙම මතක තියාගන්න මේ බාහිර බලය මේ ඇතිවන ඝර්ෂණ බලයට සමානයි. මේ වෙලාවේ සමානයි. දැන් ළමයි බාහිර බලය මම තවත් වැඩි කරනවා. 10ට වඩා වැඩි කරපු කවල් ළමයි දැන් චලනය වෙන්න ඔන්න වෙන්න අවස්ථාවේදී මේ පෙට්ටිය ඉස්සරහට යන්න ගන්නවා. එතකොට ළමයි අර මුලින් දැන් චලනය වෙන කම්ම මේක බදලා තිබ්බේ ඇත්තටම මෙතන. චලනය වෙන්න ගත්තට පස්සේ පොඩ්ඩක් බදන ගතිය අඩු වෙන හින්දා ළමයි ඝර්ෂණ බලය චුට්ටක් අඩු වෙනවා Fs ට වඩා. අර මුලින් බදලා තිබ්බේ පුෂ්ඨ දෙක දැන් යන්න ගත්තට පස්සේ මේ බලය අපි 10කට වඩා වැඩි කරපු ගමන් මේක ඉස්සරහට තරණය යන්න ගන්නවා. හරිද? එතකොට අපි යන්නේ මොකද වෙන්නේ? ඒ වෙලාවේ ළමයි අපි කියන්නේ සාපේක්ෂ චලනයක් දැන් ඇති වෙනවනේ ගෙලින්ම. මේ රළු පුෂ්ඨේ මත අර යනවා. ඒ වගේ වෙලාවක දැන් හිතන්නකෝ මේක නිව්ටන් 11යි කියලා. ඒ වගේ වෙලාවක අපි මෙයාගේ බර කොහොමද mg අභිලම්බ ප්‍රතික්‍රියාව යාර ඒ වගේ වෙලාවක ළමයි ඇති වෙන ඝර්ෂණ බලය අපි හඳුන්වනවා Fk කියලා. ගතික ඝර්ෂණ බලය. ඒ කියන්නේ රළු පුෂ්ඨයක් මත තව වස්තුවක් චලිත වෙද්දී රළු පුෂ්ඨයක් මත තව වස්තුවක් චලිත වෙද්දී රළු පුෂ්ඨයක් මත තව වස්තුවක් චලිත වෙද්දී එම චලිතයට ප්‍රතිවිරුද්ධව හට ගන්නා ඝර්ෂණ බලයට අපි කියනවා Fk ගතික ඝර්ෂණ බලය. චාලක ඝර්ෂණ බලය. ඔය වෙලාවෙත් ළමයි ඇතිවන ගතික ඝර්ෂණ බලය Fk අල්ලෝභ සමානුපාතිකයි මේ පුෂ්ඨ දෙක අතර ඇතිවන අභිලම්බ ප්‍රතික්‍රියා බලයට. දැන් ළමයි මෙතනත් ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ලකුණු කරන්න පුළුවන් ඈ. අර රළු පුෂ්ඨයෙන් මෙහා මත ඝර්ෂණ බලය මෙහාට වස්තුවේ මේ රළු පුෂ්ඨය මත ඝර්ෂණ බලය Fk මෙහාට. රළු පුෂ්ඨයෙන් වස්තුව මත r උඩට වස්තුවේ රළු පුෂ්ඨය මත r පහළට. මෙතනත් එහෙමයි. රළු පුෂ්ඨයෙන් වස්තුව මත ඝර්ෂණ බලය මෙහාට වස්තුවෙන් රළු පුෂ්ඨය මත ඝර්ෂණ බලය මෙහාට Fs. හරි ඒ වගේ ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතරම් ළමයි අපි සමීකරණයක් කරද්දී Fk සමානයි මේකේ දාන නියතය μk වතාවක් r අභිලම්බ ප්‍රතික්‍රියාව බලය. මෙතන ළමයි μk කියන්නේ මේ පුෂ්ඨ අතර ගතික ඝර්ෂණ සංගුණකය. මම කිව්වා ගතික ඝර්ෂණ බලයේ ස්වල්පයක් අඩු වෙනවා Fs ට වඩා. මොකද අර මුලින් බදලා තිබ්බ චලනය වෙනකම්ම. ඒකකින් තමයි මේ μs චුට්ටක් මේ μs වැඩි μk-ටත් වඩා Fs වැඩි Fk-ටත් වඩා. යන්න ගත්තට පස්සේ පොඩ්ඩක් ළමයි අර පුෂ්ඨ දෙක අතර බදන ගතිය අඩු වීමක් වෙන හින්දා ගතික ඝර්ෂණ බලය Fs ට වඩා අඩු වීමක් වෙනවා. දැන් මේක සාමාන්‍ය නිව්ටන් 10නේ. අරක නිව්ටන් 9.5 9ක් වගේ වෙන්න පුළුවන්. Fk වගේ. හරි. ඒතර මෙතන අපිට මතක තියාගන්න වෙනවා මේ Fs අගේ Fk ට වඩා වැඩි. ඒ වගේම මෙතන බැලුවා හැකි μs අගේ μk ට වඩා වැඩි. සාමාන්‍ය පුෂ්ඨ දෙකක් අතර μk අගේ 0.5ක් වුණොත් μs අගේ μk අගේ 0.4ක් නැත්නම් 0.45ක් වගේ තමයි වෙන්නේ. අඩුයි චුට්ටක්. ස්වල්පයක් අඩු වෙනවා. අපි 0.4ක් කියලා ගමුනේ. මේ 0.4ක් කියලා ගමු. හරි. නැත්නම් 0.45ක්. දැන් මේ වෙලාවේ ළමයි ඇති වෙන ගතික ඝර්ෂණ බලය හොයන්න අපිට Fk සමානයි μk r දාන්න පුළුවන්. හරි දැන් r කියන්නේ බාරට සමානයිනේ. r වලගේ මෙතන බාර අපි ගත්තොත් කීයද? නිව්ටන් 20යි නේ. හරි ස්කන්ධ කිලෝග්‍රෑම් 2යි. එතකොට ඝර්ෂණ බලය හොයන්නේ Fk සමානයි μk 0.45යි r 20යි. මෙතන සුළු කරොත් එන්නේ ගතික ඝර්ෂණ බලය නිව්ටන් 9යි. දැන් අපි මෙහින් යොදන බලය නිව්ටන් කීයද? 11යිනේ. 11යි. එතකොට ළමයි දැන් මෙයාට අපි මොකද කරන්න පුළුවන්? F සමානයි ma දැම්ම හැකිනේ මේ වස්තුවට
වස්තුවට යන පැත්තට F සමානයි ma දැන් මෙහෙ. මොකද සම්ප්‍රයුක්ත බලයක් මෙහාට දැන් තියෙනවානේ. යන තරමේ මෙහාට බලය දානනේ P. ඝර්ෂණ බලය ඍණනේ F ගේ අනිත් පැත්තටනේ. මොකද වස්තුව යන පැත්තට බල දාන අනිත් පැත්තට බල ඍණනේ. වස්තුව මත බල විතරයි ගන්නෙ. මේ බල මේ පුෂ්ඨේ වත තියෙනව ගන්න එපා. සිරස් බල කොහොමවත් අහු වෙන්නේ නැහැ. යන පැත්තට ලම්බක හින්දා ස්කන්ධය දෙකයිනේ. වතාවක් තරණේ. මෙතන අපි යොදන බලය 11යි, ඝර්ෂණ බලය 9යි. දෙවරක් A. මෙතන දෙක සමානයි 2යි A කියන්නේ. මෙතන කියෙන්නේ දෙක දෙකෙන් යොදුනහම එකයි. හරි මේ වස්තුව දැන් යන තරණේ රළු පුෂ්ඨයේ දිගේ තප්පර වර්ගයේ මීටර 1යි. ඊට පස්සේ දැන් මේකේ තමයි අපිට අර බාහිර බලයයි ඝර්ෂණ බලයයි වෙනස් වීම පස්තරගත කරන්න පුළුවන්. මම දැන් මේ පැත්තට ගත්තොත් බාහිර බලය. අර P කියන එක මේ පැත්තට ගන්නවා ඝර්ෂණ බලය. දැන් බිඳුවේදී බිඳුවයිනේ. හරි එකේදී එකයිනේ. බාහිර බලය නිව්ටන් 10ට එද්දි ඝර්ෂණ බලය නිව්ටන් කීයද 10යි. එහෙනම් මේක හන්දාංගරිකව මාක් කරොත් එකේදී එකයි දෙකේදී දෙකයිනේ. අන්න හරියටම y සමානයි mx නැත්නම් y සමානයි x සරල රේඛාවක් තමයි එන්නේ. y සමානයි x සරල රේඛාවක් එන්නේ. මේක අංශක 45යි මෙතන ගෝණය පස්තාරේ. මොකද සමානව තමයි වැඩි වෙන්නේ. බාහිර බලයයි ඝර්ෂණ බලයයි සමානව වැඩි වෙනවා වස්තුව චලිත වෙන කම්ම. මේ දින ළමයි මොනවාගේද? Fs වගේනේ. ඈ නිව්ටන් මොකද ඇති වෙන උපරිම ඝර්ෂණ බලය තමයි ඒ දෙන්නේ. හරි Fs වගේ. ඊට පස්සේ දැන් තව බාහිර බලය දැන් නිව්ටන් එකක් වේදී ඝර්ෂණ බලය 1යි. දෙකක් වේදී 2යි නේ. පහක් වේදී 5යි. 8ක් වේදී 8යි. 10ක් වේදී අන්න ඔන්න වෙන්න අවස්ථාව චලනය වෙන්නේ 10යි Fs. උපරිම ඝර්ෂණ බලය. ඊට පස්සේ තමයි බාහිර බලය දැන් 11 දක්වා වැඩි කරපු ගමන් ඝර්ෂණ බලයේ ශ්‍රේණිකව පොඩි මෙතන වක්‍ර ගතියක් එන්නේ ඕම. අර ඝර්ෂණ බලය පොඩ්ඩක් මෙහෙම අඩු වෙනවා. නේ 10 ඉඳන් ඝර්ෂණ බලය කීයද? 9 දක්වා මෙතන එතකොට Fk නේ. හරි ඝර්ෂණ බලය 9යි නිව්ටන් නම් Fk. ගති ඝර්ෂණ බලය චුට්ටක් අඩුයි ස්ථිතික ඝර්ෂණ බලයට වඩා. ඊට පස්සේ දිගටම අපි කොච්චර බාහිර බලය නිව්ටන් 12 13 14 වැඩි කරත් ඝර්ෂණ බලය නිව්ටන් කීයමද? මේක නම් 9ම තමයි. ඊට පස්සේ වෙනස් වෙන්නේ නැහැ. තරණය වෙනස් වෙනවා. ඉතින් සම්ප්‍රයුක්ත බලය වැඩි වෙන හින්දා නේ. ඔන්න ඕක තමයි ළමයි පස්තාවේ. හරි තේරුණාද? බාහිර බලයයි වස්තුව මත ක්‍රියාත්මක ඝර්ෂණ බලයයි අතර පස්තාවේ. මෙතන අංශක 45ක් කියනවා. හැමතිස්සෙම ළමයි මේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය Fs නම් නෙමෙයි. Fs කියන්නේ අර චලනය වෙන්න ඔන්න වෙන්න අවස්ථාවේ ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. චලනය වෙන්නේ නැත්නම් හැමතිස්සෙම මේ බාහිර බලයේ ඝර්ෂණ බලයට සමාන වෙන්න ඕනේ. චලනය වෙන්නේ නැහැ. චලනය වෙද්දී අර බදන ගතිය චුට්ටක් අඩු වෙලා හින්දා ඝර්ෂණ බලයේ ස්වල්පයක් අඩු වෙලා ඒක තමයි දිගටම ක්‍රියාත්මක වෙන්නේ. චලනය වෙනකම්. හොඳයි. ඉතින් අපි මේ ඝර්ෂණ බලයත් එක්ක දැන් ගණන් වලට එන්න ඕනේ. මේකේ තව විශේෂ අවස්ථා කිහිපයක් එක්කම ගණන් හදන්න තියෙනවා. හොඳයි. දැන් අපි බලමු මේ එක එක වස්තු චලිත වෙද්දී ඝර්ෂණ බල කොහොමද ක්‍රියාත්මක වන දිශාව හොයාගන්නේ කියන එක. හරි. අපි මුලින්ම බලමු මිනිහෙක් ඇවිද්දී සහ දුවද්දී. දැන් සාමාන්‍ය මිනිහෙක්ට සුමට පුෂ්ඨයක ඇවිදින්න බෑනේ. අයිස් තට්ටුවක් මත ඇවිදින්න බෑ. ඇවිදින්න ගත්ත ගමන් ලිස්සල යනවා. ඝර්ෂණ බලය නෑ. අනේ සමහර තැන් වල තමයි ඝර්ෂණ බලය අපිට ඕනේ. දැන් මේ උදාහරණ තමයි මේ අපිට සත්තුන්ට ගමන් කරන්නනේ. වාහනයක් ගමන් කරද්දී ඝර්ෂණ බල ඕනේ. සමහර තැන් වල ඝර්ෂණ බලය ඇත්තටම අනවශ්‍යයි. යන්ත්‍ර සූත්‍ර වල එහෙම ඝර්ෂණ වැකිල්ල තැන් වල ඝර්ෂණ බල දීද්දී ඉක්මනට ගෙවෙනවා. ඒ වගේ තැන් වල අපි ඝර්ෂණය අඩු කරන්න ලිහිසි ද්‍රව්‍ය දානවා. තෙල් එහෙම දානවා නේ ග්‍රීස් වගේ ඒවා. මේ වගේ තැන් වල ඝර්ෂණය අපිට ඕනේ. දැන් අපිට ඇවිදින්න බෑ ඝර්ෂණයක් නැත්තම් ළමයි. රළු පුෂ්ඨයක් නැත්තම් අපිට ඇවිදින්න බෑ. පොළොව රළු හින්දා තමයි අපි ඇවිදින්නේ. නේ? අයිස් තට්ටුවක් මත ඇවිදින්න බෑ ලිස්සල යනවනේ. හරි මාරම දෙයක් ඉතින් ඝර්ෂණය නැතුවත් බෑ ඇතුවත් බෑ නේ. හරි. දැන් මිනිහාගේ අපි ගත්තොත් ස්කන්ධයෙන් නම් මිනිහාගේ බර කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? ගුරුත්වකයෙන් දෙන්නේ. හරි මිනිහාගේ බර mc. එතකොට මේ පොළොවෙන් කකුල සාමාන්‍යයෙන් මිනිහෙක් ළමයි ඔහොම ඇවිදිද්දී කකුල් එකයිනේ පොළොවේ වදින්නේ හැමතිස්සෙමනේ. එක කකුලක් පොළොවේ වදිද්දී අනිත් එක ඉස්සෙනවනේ. හරි. එක කකුලක් ඉස්සෙනවා එකක් පොළොවේ වදිනවා. එතකොට මේ වෙලාවේ කකුල මත ඇතිවන පොළොවෙන් අභිලම්බ ප්‍රතික්‍රියා බලය R. හරි එතකොට පොළොවෙන් ඇතිවන එක බලයක් තමයි අභිලම්බ ප්‍රතික්‍රියා බලය. කකුල මත R ඒකේ ප්‍රතික්‍රියාව පහළට R පොළොව මත. ඒක ඕනේ නැහැ. දැන් ළමයි මෙයා ඉස්සරහට යන්න අවශ්‍ය බලය හදාගන්න ළමයි මේ කකුල පොළොව දිගේ පස්සට අදිනවා. ඒක අපි හිතලා අදින්නේ නැහැ. ඔහොම ඇවිදිද්දි ඔටෝම අපි කකුල පිටිපස්සට අදිනවා. දැන් මේක ළමයි දැන් සමහර කට්ටිය හිතනවා ඝර්ෂණ බලය පස්සට එන්නේ කියලා. කකුල මත නෑ. කකුල මත තමයි ඝර්ෂණ බලය කොහටද? කකුල ළමයි මෙයා පස්සටනේ අදින්නේ. මෙයා ඉස්සරහට යද්දි කකුල පොළොව මත පස්සට අදිනවා. මේක පස්සට ඇදලා මේක උස්සනවා. ආයෙ මේක තියනවා ඉස්සරහින්. ආයෙ ඒක පස්සට අදිනවා මේක උස්සනවා. එහෙමනේ කරන්නේ. හරි තියෙනවා. දැන් මෙතන තමයි වෙන්නේ මේ කකුල මේ රළු පුෂ්ඨයේදී පස්සට අදිද්දී ඝර්ෂණ බලය පොළවෙන් ඇති වෙන කකුල මත ඉස්සරහට එන්නේ. මෙන්න තමයි කකුල මත ඝර්ෂණ බලය. නැත්නම් මිනිසා මත පොළවෙන් ඇතිවන
මේ ඝර්ෂණ බලය කකුල ඉතින් මිනිහා නැහැදී කකුල මත කියන්නේ ඉතින් මිනිහා මත ඝර්ෂණ බලය. ඉස්සරහට ළමයි ඉන්නේ. දැන් මිනිහා ඉස්සරහට යනවා. හරි. හැබැයි කකුල සාපේක්ෂ චලනය සිදු කරන්නේ පස්සට පොළොව දිගේ. පොළොව දිගේ ඔහම මෙයා ඇදලා පස්සට ගද්දි ඝර්ෂණ බලය ඉස්සරහට. කකුලෙන් පොළොව මත ඝර්ෂණ බලය පස්සට. හරි මේක පොළොව මත. ඒක තේරුම් ගන්න පොළොව මත. හරි. ඒක එකක්. එතන පොළොවෙන් ඇති වෙන සංප්‍රයුක්ත බලය කියන්නේ පොළොවෙන් ඇති වෙන මුළු බලය හේවුත් ළමයි මේ අභිලම්බ ප්‍රතික්‍රියා බලයයි මේ ඝර්ෂණ බලයයි දෙකම තියෙනවනේ. ওই දෙකේ සංප්‍රයුක්තය තමයි අපි ගන්න එතකොට. ලම්බක බල දෙකක් අපිට වර්ග කරලා එකතු කරලා මේ සංප්‍රයුක්ත බලය අපිට ගන්න පුළුවන්. නේ? පොළොවෙන් ඇති වෙන සංප්‍රයුක්ත බලය. දැන් සිරස් බල අපි ගත්තොත් R සමාන වෙනවා mg ට. ඒක හරිනේ. ඉස්සරහට යාට යන්න අවශ්‍ය බලය තමයි මේ හදාගෙන තියෙන්නේ F. හරි දැන් මෙයා උන්නම් තරණයෙන් යනවා නන්නේ ඉස්සරහට අපිට F සමානයි ma දැන් මෙහි. හරි ස්කන්ධේ මිනිහාගේ තරණයේ මේ බලය තමයි මේ එන්නේ. සිරස් බල සැලකුවොත් අභිලම්බ ප්‍රතික්‍රියා බලය වරට සමානයි. ඉතින් අර පොළවෙන් ඇති වෙන මුළු බලය හෙව්වොත් මේ R උයි මේ F උයි දෙන්නම සලකලා ලම්බක දෛශික දෙකක් නෙනේ ලම්බක බල දෙකක් ඉඳලා වර්ග කරලා ඒ කියන්නේ R වර්ගය එකතු කිරීම F වර්ගයේ වර්ග මූලය ගත්තා නම් හරිනේ. හරි මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් නෙන්නේ. හරි සම්ප්‍රයුක්ත ගත්තාම F ධන R කියන්නේ F වර්ග ධන R වර්ගයේ වර්ගමූලයෙන් මේ සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය වෙනවා. සහ දිශාව ගන්නත් පුළුවන් මෙතන කෝණෙනේ. නේ? දෛශික පාඩමේ අපි කරා මෙතන tan නිකන් θ දැම්මම නම් හරි මේ සම්ප්‍රයුක්තය හරි මේ පැත්තට ඝර්ෂණ බලය තියෙනවා. හරි මේ පැත්තට R තියෙනවානේ. හරි මේ කෝණේ θ නම් මේ දින සම්ප්‍රයුක්තය පොළොවෙන් ඇති වෙන සම්ප්‍රයුක්ත බලය. හරි ලම්බක බල දෙකක් ඉඳලා පයිතිකරස් ප්‍රමේය දාලා ගන්න පුළුවන්. හොඳයි ඊට පස්සේ පුට් සයිකලයක් මෝටර් සයිකලයක් යද්දි ඝර්ෂණ බල ඕනේ. ඊළඟ අවස්ථාව බලන්න. දැන් මෝටර් සයිකලයක් පුට් සයිකලයක් යද්දි නේ. එක වගේ. ඒකෝට ළමයි දැන් මේ වාහනයක අපි ගන්නවා ළමයි මේ එළවුම් රෝධ සහ එළවෙන රෝධ කියලා වර්ග දෙකක්. එළවුම් රෝධ කියන්නේ අපි බලය යොදවලා කරකවනවා කියන්නේ. මිනිහාට වෙන්නත් පුළුවන් නැත්නම් එන්ජිමක් මගින් කරකවන්නත් පුළුවන්. දැන් පුට් සයිකලයක නම් එන්ජින් නැහැ නේ. එන්ජින් හරි කරපුවා තියෙනවා. පුට් සයිකලයක ළමයි අපිනේ කරකවන්නේ කකුල් දෙකකින් පැඩල් දෙක කරකවලා මේ පිටිපස්සේ රෝධය තමයි කරකවන්නේ. පිටිපස්සේ රෝධය අපි කරකවනවා. නේ? අපි බලය යොදවලා කරකවන රෝධ වලට කියනවා එළවුම් රෝධ. නිකන් යන්න ගත්තාම කැරකෙන ඒවට කියනවා එළවෙන රෝධය කියලා. දැන් පුට් සයිකලයක මෝටර් සයිකලයක මේ පිටිපස්සේ රෝධය තමයි එළවුම් රෝධය. ඒක තමයි අපි කරකවද්දී ටයර් එක මේ පොළවේ ගැටිලා යන්නේ මේ පැත්තට නේද? මම කරකෙද්දී. ඒක අපි කරකවද්දී එන්ජිමෙන් හරි කකුලෙන් හරි මේ ටයර් එකේ මේ පොළවේ ගෑවෙන තැන පිටිපස්සට යන්නේ නෙමෙයි. මේ පොළවේ ගෑවිගෙන මේ ටයර් එක පස්සට යන්නේ. පස්සට යද්දී ටයර් එක මත ළමයි පොළවෙන් ඉස්සරහට ඇති වෙනවා ඝර්ෂණ බලයක් F1. F1 කියලා ගන්නවා. ටයර් එකකින් පොළොව මත ඝර්ෂණ බලය මේ පැත්තට F1. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. සහ අභිලම්බ ප්‍රතික්‍රියාව වල එන උඩට බයිසිකලේ බර දිනවා. පැදල යන එක්කෙනාගේ බයිසිකලේ මුළු බර පහළට. ටයර් එක මෙහෙම අපි කරකවනවා පස්සට මේ පොළොව මත ඒ කියන්නේ මේ ටයර් එකම කැරගෙද්දී පොළොව දිගේ පස්සටනේ මේ සාපේක්ෂව යන්නේ. පොළොවට සාපේක්ෂව. එතකොට පස්සට යද්දී ඝර්ෂණ බලය ඉස්සරහට. මේක ඉස්සරහට දැන් ওই බලය නිසා තල්ලු වෙනවා බයිසිකලේ ඉස්සරහට මේ F1 නිසා. එතකොට මේ රෝදේ මේ පොළොව මත කොහොම ලිස්සලා යන්න හදනවා. ඒක කවුරුත් කරකිව්වේ නැහැ. මේ ටයර් එක කොහොම ලිස්සලා යන්න හදද්දී ඊට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලය හට ගන්නවා F2. මෙන්න එළවෙන රෝදේ මත ඝර්ෂණ බලය. මොකද මේක දැන් මේ පිටිපස්සේ රෝදේ මත ඇතිවෙච්ච ඝර්ෂණ බලය නිසා අපි ටයර් එක පස්සට කරකවලා හදාගත්ත ඝර්ෂණ බලයෙන් මේක ඉස්සරහට යන්න ගද්දී මේ රෝදේ මේ ටයර් එක ඉස්සරහට ලිස්සන්න හදනවා පොළොව දිගේ. ලිස්සන්න හදද්දී ඊට ප්‍රතිවිරුද්ධව පොළොවෙන් ඝර්ෂණ බලය ඇති වෙනවා. ක්‍රියාව ඔකේ ප්‍රතික්‍රියාව පොළොව මත ඉස්සරහට F2 ප්‍රතික්‍රියාව. එතකොට තමයි එළවුම් රෝධ මත ඝර්ෂණ බල හැමතිස්සෙම වාහනේ යන පැත්තට ඇති වෙන්නේ. එළවුම් රෝධ මත. අපි බලය යොදවන රෝධ මත. එළවෙන ඔහේ කැරගෙන ගන්න යන්න ගත්තට පස්සේ කැරගෙන රෝධ මත එළවෙන රෝධ මත ඝර්ෂණ බල ඊට ප්‍රතිවිරුද්ධව. දැන් මේ 2 wheel සහ 4 wheel කියලා අපි වාහන වර්ග දෙකක් ගත්තොත් 2 wheel කියන්නේ අපි රෝධ දෙකක් කරකවන්නේ එන්ජින් වාහන සමහර ඒවා 2 wheel ගොඩක් දැන් කැබ් වගේ සමහර ඒවා අපිට 4 wheel තියෙනවා. ගියර් එක උන්න දාගන්නත් පුළුවන් 4 wheel වලට. 2 wheel දාගෙන යන්නත් පුළුවන්. වැඩි බලයක් ගන්න ඕන නම් 4 wheel ගියර් එක දාගන්නවා. ඒක රෝධ හතරම කරකවන්න පුළුවන් වාහන තියෙනවා. ඒක 4 wheel තියෙන වාහනයක් වෙන්නත් ඕනේ. නැතු හැම වාහනයකම 4 wheel නෑනේ. අර සමහර වාහන වල 4 wheel තියෙනවා නම් ඒකේ වෙනම කෑල්ලක් තියෙනවා ගියර් එකක් වගේ 2 wheel ද 4 wheel ද දාගන්න. 4 wheel දාගත්තාම රෝධ හතරම එන්ජිමෙන් බලය යොදවලා කරකවනවා. ඒ කියන්නේ වැඩි අපිට ඉස්සරහට ඝර්ෂණ බලයක් හදාගන්න පුළුවන්. ඝර්ෂණ බලයෙන් තමයි මේ මිනිහා දුවන්නේත් ඇවිදින්නෙත් මේ මෝටර් සයිකලේ පුට් සයිකලේ යන්න මේ වාහනේ යන්නත් අවශ්‍ය බලය හදාගන්නේ ඝර්ෂණයෙන්. දුවන්න හෝ
ගමන් කරන්න වාහනනේ. මෙතනත් දැන් එන්ජින් එකෙන් අපි මේ රෝද කරකවන රෝද තියෙනවනේ. එළවුම් රෝදනේ. අන්න එළවුම් රෝද අපි කරකවද්දි ළමයි ටයර් එක පස්සට යන්නේ. පොළවේ ඇතිලිලා ඒතකොට ඝර්ෂණ බලය ඉස්සරහට. F1 එළවුම් රෝද මත. ඊට පස්සේ මේක යන්න ගත්තට පස්සේ මේ රෝදේ ලිස්සලා යනවා හින්දා ලිස්සලා යන්න හදද්දිම ඊට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලය F2 පස්සට. හරි. 4 wheel වාහනයක ළමයි රෝද හතරම කරකවනවනේ. පිටිපස්සේ රෝදයි ඉස්සරහ රෝදයි. රෝද හතරම අපි එන්ජින් එකෙන් කරකවනවා. එතකොට ඝර්ෂණ බලය ඉස්සරහටමයි එන්නේ. හරි. කරකවනවා ටයර් එක පස්සට පොළොව මත කැරගෙද්දී සාපේක්ෂව ඝර්ෂණ බලය ඉස්සරහටමයි එන්නේ. ඉස්සරහට වැඩි බලයක් ගන්න පුළුවන්. ඉතින් F සමානයි m දාලා යන තරණ හොයා ගන්න පුළුවන්. දැන් මේකට වාත ප්‍රතිරෝධී බලය හිම අපිට ගණන් කරලා දුන්නොත් නේද? වාත ප්‍රතිරෝධී බලය මොකක් හරි P නම් මෙයාට F සමානයි m දාද්දී මේ පැත්තට දින බල ධන නේ මේ පැත්තට දින බල ධන F1 ධන මේ පැත්තට ප්‍රතිවිරුද්ධව දින බල අපි ඍණ බල ලෙස ගන්න. හරි? යන දිශාවට ප්‍රතිවිරුද්ධව දින බල ඍණ. හරි? ස්කන්ධේ ඒක පොඩ්ඩක් මතක තියාගන්න. F සමානයි m දාන්න දින්නේ ගණන් කොටදී. හරි. ඊට පස්සේ අපි මේ ඝර්ෂණ බලයත් එක්ක මේ තරක කරන අවස්ථාව තියෙනවා. වැදගත් කොටස් අපිට කතා කරන්න තියෙනවා. හරි. වැදගත් සම්බන්ධ වන කොටස්. හොඳයි. ඒක එකක් අපි මේ වගේ අවස්ථාවක කරමු. දැන් හිතන්න මෙන්න වස්තුවක් තියෙනවා. පෙට්ටියක් හරි මොකක් හරි. රළු තලයක් මත. හරි. මෙතන අපි ඝර්ෂණ සංගුණක අපිට දීලා දිනවා μs 0.5යි. හරි μk 0.45යි. හරි කුෂ්ඨ දෙක අතර ස්ථිති ඝර්ෂණ සංගුණකයයි ගතික ඝර්ෂණ සංගුණකයයි. හරි මෙයාගේ මම ස්කන්ධේ කිලෝග්‍රෑම් 2යි. ස්කන්ධේ කිලෝග්‍රෑම් 2යි. එතකොට මෙතන අපිට දැන් සමහර ගණන් වල අහනවා දැන් මේ දෙන දත්තත් එක්ක හරි මෙයාගේ බර එතකොට නිව්ටන් 20යි. අපි ළඟ ප්‍රතික්‍රියා බලය R. මේ වෙලාවේ දැන් මේ වගේ අපිට බල යොදන්න පුළුවන් නේ. මේ නිව්ටන් හිතන්නකෝ අපි යොදනවා බලයක් අමතරවනේ. හරිද? P1 මෙහෙනුත් අපිට බලයක් යොදන්න පුළුවන් නේ. හරි P2 මම නිව්ටන් මේ වෙලාවේ ඕගොල්ලන්ට දුන්නොත් හරි නිව්ටන් 10යි. දැන් අපි අහනවා ළමයි මේ බලය යටතේ මේක හිතන්න ඕන නිව්ටන් 5යි කියලානේ. හරි නිව්ටන් 5යි. දැන් අපිට අහනවා මේ වෙලාවේ මේ වස්තුව චලනය වෙනවද නැද්ද? හරි රළු කුෂ්ඨයක් තියෙන මේක රළු කුෂ්ඨෙනේ. ඔය වගේ එක එක දැන් ආනත බල යොදන්නත් පුළුවන් ඈ. ආනත බලය හේතුවත් අපි කලින් හේතුවනේ අපි ළඟ ප්‍රතික්‍රියාවලත් එක්කනේ ආනත බලයක් දුන්නොත් විභේදනය කරලා ගන්න. දැන් මේ වෙලාවේ අපි අහනවා තමයි වස්තුව චලනය වෙනවද නැද්ද කියලා. දැන් අනිවාර්යෙන් අපි දන්නවා මේ වස්තුව මත අපි මෙහින් බලයක් දීලාම තල්ලු කරද්දී මේක යන්න හදන්නේ ඉස්සරහන්නේ. එතකොට ඝර්ෂණ බලය ඇති වෙන්නේ පස්සටනේ. දැන් අපි දන්නේ නැහැ මේ වෙලාවේ ඝර්ෂණ බලය කීයද කියලා F. දැන් අපි මෙහෙම හිතනවා දැන් මේ ඇතිවන ඝර්ෂණ බලය ළමයි මේ නිව්ටන් 10ට සමාන නම් මොකද වෙන්නේ? මේක යන්නේ නැහැ ඉස්සරහට. හරි. දැන් අපි දන්නවා බාහිර බලයත් එක්ක ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. හැබැයි ඝර්ෂණ බලය දිගටම වැඩි වෙන්නේ නැහැ. ඝර්ෂණ බලයට ළමයි ගන්න පුළුවන් උපරිමාගයක් තියෙනවා නේ. ඝර්ෂණ බලයට ගන්න පුළුවන් උපරිමාගයේ Fs නේ. අපි නිගමන මෙතන ඇති වෙන්න පුළුවන් අර මේ වෙලාවේ ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය හොයමු. මොකද μs දන්නවා ආරුත් දන්නවනේ නේ. දැන් සිරස් බල සලකා අපිට ළමයි පුළුවන් හරි ස්කන්ධේ කිලෝග්‍රෑම් 2යි පෙට්ටි හරි වස්තුවේ හරි සිරස් බල සලකා අපිට පුළුවන් මේ R වලගේ හොයාගන්න නේ. ඉහළට බල R හරි ඉහළට දින බල R සමාන කරන්න පහළට මෙයාගේ බල සහ මේ උඩින් යොදන බලය නිව්ටන් කීයද? නිව්ටන් 25ක බලයක් තමයි වෙන්නේ R. එතකොට අපිට Fs සමානයි μs R දාලා අපි බලනවා ළමයි අර ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. දැන් මේ බලය නෙමෙයි මේ වෙලාවේ ඇති වෙන්නේ. එහෙම කියන්නේ නැහැ. අපි හදලා බලනවා. ඇති වුණොත් ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය μs 0.5යි R 25යි. 25 සරක් මෙතන 0.5 කියන්නේ කීයද? 12.5 නිව්ටන් අන්න. 12.5ක බලයක් උපරිමව මෙතන ඇති කරන්න පුළුවන් පෙට්ටිය මත මේ පැත්තට. අපි දැන් බලනවා මේ බලේ මේකට ඒ කියන්නේ ඔන්න ඔය අගයට වඩා මේක වැඩිද? මේක වැඩි නම් ළමයි වෙන්නේ මෙයා අනිවාර්යෙන් මෙහාට තරණේ යනවා. හැබැයි මේකට වඩා මේ යොදලා දින බලය අඩුයිනේ. අඩුයි කියන්නේ මෙයා යන්නේ නැහැ. මොකද උපරිම ඝර්ෂණ බලය නෙමෙයි තියෙන්නේ ඇති වෙන්න පුළුවන්. මේක ඇති වෙන්නත් පුළුවන් ඊට වඩා අඩු ඕනම ඝර්ෂණ බලයක් ඇති වෙන්නත් පුළුවන්. අපි බාහිර බලය ඊට වඩා අඩු හින්දා අපිට කිව්ව හැකි මේ වෙලාවේ මේක යන්නේ නැහැ. සමතුලිතව තියෙනවා. හැබැයි ඝර්ෂණ බලය මේක නම් නෙමෙයි දැන් ඇති වෙන්නේ. ඒක අපි හොයලා ගත්තේ අර මෙයාත් එක්ක ඒක මේ සංසන්දනය කරලා බලන්න. එහෙනම් අපි දන්නවා දැන් මෙයා සමතුලිතව තියෙනවා නම්
මේ 10ට සමාන ඝර්ෂණ බලයක් තමයි ඇති වෙන්න ඕනේ. අන්න ඒක හිතන්න ඕනේ ළමයි. අර පස්තාරම යන්නේ ඒක නෙමෙයි. හරි බාහිර බලය නිව්ටන් 10 නම් ඝර්ෂණ බලය නිව්ටන් කීයද 10යි. අර සීමාකාරී ස්ථිතික වර්ෂණය මෙතන 12.5යි. හරි කොහොමද තියෙන්නේ එතකොට? හරි මීට වඩා අඩු බාහිර බලයක් නම් ඝර්ෂණ බලයත් ඒකම තමයි මේක සමතුලිතව තියෙනවා. හරි මම දුන්නා නම් දැන් මේකේ මේ බලයේ නිව්ටන් 15ක් කියලා. මේ බලයේ 15ක් කියලා දුන්නත් ඒත් ඕගොල්ලෝ මේක හොයලා බලනවා අන්න 12.5 μs මේ fs ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය ඊට වඩා මෙහෙන් යන බලය වැඩි. එහෙනම් දැන් මෙයා ඉස්සරහට අනිවාර්යෙන්ම යනවා. මේ වෙලාවේ දැන් යනවා කියන්නේ යද්දි මොකද වෙන්නේ? එතකොටත් ඝර්ෂණ බලය දැන් ඕක නෙමෙයි. ඇයි දැන් මෙයාට වඩා බාහිර බලය වැඩිනේ. අනිවාර්යෙන් මෙයා දැන් ඉස්සරහට තරණේ යනවා. නිව්ටන් 15ක බලයක් දුන්නාම තරණේ යනවා. යන්න ගත්තාම දැන් අපි ඒක තීරණය කරන්නේ මේකෙන් ඈ. ඉස්සෙල්ලා ගානක මේක හොයලා බලන්න. ඒක ඇතිලා කියලා කියන්න බෑ. ඒකෙන් අපි බලනවා මේ යොදන බලෙත් එක චෙක් කරලා. ඊට වඩා මේක වැඩි කියන්නේ මේක දැන් ඉස්සරහට යනවා. යක්ති ළමයි ඇති වෙන්නේ μk. නේද? එතකොට ඇති වෙන්නේ මේ μk. හරි? ගති ඝර්ෂණ බලය. අන්න දැන් ඔයගොල්ලන්ට μk හොයාගන්න වෙනවා. එතකොට fk මේ fk හොයාගන්න μk වතාවක් 5. හරි? fk සමානයි μk 0.45යි වතාවක් r කීයද? ඒක වෙනස් වෙන්නේ නැහැ 12.5යි. හරි? ඔතනින් ඔයගොල්ලන්ට මේ සුළු කරලා ගන්න වෙනවා. හරි මොකද මේක සුළු කරන්න ලේසි වෙන්න දෙන්නම් මෙතන 0.4යි කියලා. 0.4ක් කියලා දෙන්න. එතකොට මෙතන එන්නේ කීයද? 12.5 ඒවා දෙකක් නම් 25යි 50යි නේ. 50යි දශම ස්ථාන වෙන් කරොත් දෙකක් කී දෙන්නේ? හරි 0.0 ගණන් දෙන්නේ. හරි 0.4 ඒවා 12යි නෙමෙයි. මෙතන කී දෙන්නේ? r වලගේ කීයද 25යි නේ. r වලගේ 25. හරිද? එතකොට මෙතන 25 සරක් 0.4 කීයද? 100යි කියන්නේ කීයද? දශම ස්ථානයක් වෙන් කරාම 10යි නේ නිව්ටන්. හරි r වලගේ මේ 25යි නේ. මම මෙතන 0.4 ගත්තියක් සුළු ගන්න ලේසියි නේද? 0.4යි පහන් දාන්න හිතුවත් කමක් නැහැ. එතකොට මෙතන දැන් ඇති වෙන ගතික ඝර්ෂණ බලය fk යන්න ගත්තාම ඇති වෙන්නේ ගතික ඝර්ෂණ බලය. දැන් අපිට දාන්න වෙනවා f සමානයි m. f සමානයි m. f දාද්දි දැන් වස්තුව යන පැත්තට දාන්න මේ පැත්තට බල දන. නිව්ටන් 15ක බලයක් දෙනින් ඉන්න 15 දාන්න. ඊට ප්‍රතිවිරුද්ධව තමයි fk. ක්‍රීඩය කියනවා. ස්කන්ධය කීයද? දෙවරක් කරණේ. මෙතන එතකොට 5 බෙදීම 2 ඒ කියන්නේ 2.5යි තප්පර වර්ගයේ මීටර තරණ. ඊට පස්සේ ඕගොල්ලන්ට දැන් තප්පර මෙයා ඔහිම සරල රේඛාවක් දිගින් යන්නේ නේ ආරම්භක ප්‍රවේග බිඳුවයිනේ. අපි ගන්නවා තප්පර 10කට පසු ලබා ගන්නා ප්‍රවේගය. ඉතින් අපි කරන්න තියෙන්නේ v සමානයි u ධන a දානවා. මම වස්තුව තප්පර 10ක් ගියාම ලබා ගන්නා ප්‍රවේගය. මේ u නිශ්චලතාවයේ බිඳුවයි තරණේ 2.5යි කාලය තප්පර 10යි. එතකොට මෙතන ගෙලින්ම තප්පරයට මීටර 25ක් කියලා එනවා. ඊට පස්සේ ගමන් කරපු දුර අහනවා තප්පර 10ක් කියන්නේ නේ. s සමානයි u ධන v බෙදීම 2යි t දානවා. හරි ඒ වගේ එක එක විදිහට ගණන් අහනවා. හරි u බිඳුවයි v කීයද? හරි 25 බෙදීම දෙක වතාවක් කාලය තප්පර 10යි. අත් 250 බෙදීම 2යි කියන්නේ උතන 100 හරි 25යි මීටර. 125යි මීටර. හරි. ඒ වගේ අවස්ථා අපිට ගණන් වල ළමයි දෙනවා. හොඳයි. ඊට පස්සේ තමයි අපි වස්තු දෙකක් සම්බන්ධ කරපු එකක් තියෙනවා. ඒවා වැදගත් ඈ මම අර ඊළඟ වීඩියෝ එකේ අන්තිම නිව්ටන් නියම වීඩියෝ එකේ ඔය ඔක්කොම කරනරා එක්ක අපිට ඉතුරු ටික හදන්න තියෙනවා. දැන් එක එක අවස්ථා තියෙනවා. දැන් ආනත බල දීපුවාම තමයි බලන්න ඕනේ. දැන් මේ වගේ ආනත බලයක් දුන්නාම ඕගොල්ලන්ට බලන්න පුළුවන්. හරි. මේ වගේ ආනත බලයක් දුන්නොත් නේ. හරි. ආනත බලයක් දුන්නාම මෙතන නිව්ටන් හිතන්නකෝ 20ක වගේ ආනත බලයක් දෙනවා. මෙතන කෝණේ අංශක 60යි. හරි. අංශක 60යි. එතකොට මෙතන ඕගොල්ලෝ මේක විභේදනය කරගන්න ඕනේ. මේ පැත්තට එන්නේ එතකොට 20යි cos 60යි නේ. 20යි cos අංශක 60යි කෝණේ ගෑවිච්ච පැත්ත. මේ පැත්තට එනවා කීයද? 20යි sin අංශක 60යි නේ. ඔතනත් දැන් මෙයාගේ ස්කන්ධය කලින් එකම තමයි කිලෝග්‍රෑම් 2යි නම් නිව්ටන් 20යි නේ. අභිලම්භ ප්‍රතික්‍රියා බලය. දැන් මෙතන r ගත්තොත් ළමයි මොනවද එන්නේ? සිරස් බල ගත්තොත් නේ r සමානයි ඉහළට බල r පහළට බල 20යි මෙතන පහළට 20යි මේ sin 60යි. ඔකින් ගන්න වෙනවා. ඊට පස්සේ දැන් මෙතන ඝර්ෂණ බලය අපි මොකක් හරි මාක් කරගමු. රළු කුෂ්ඨයෙන් ඇති වෙන ඝර්ෂණ බලය ඒක ඕගොල්ලෝ චෙක් කරලා බලන්න. අපි අර කලින් අපේම ගත්තා නම් us මෙතන 0.5යි නේ කුෂ්ඨ දෙක අතර මේ රළු කුෂ්ඨ දෙක අතර μk 0.4යි. ඊට පස්සේ ඕගොල්ලෝ fs සමානයි μs r දාලා බලනවා මේ කීයද?
Fs සමානයි Vs r තමයි මේක සුළු කරලා ගන්නෑ 20යි sin 60යි කියන්නේ මූල 3 යට 2යි 10යි මූල 3යි. එතනින් ඕගොල්ලන්ට හරි 20 වතාවක් 20 ධන 20යි මෙතන මූල 3 යට 2යිනේ. ඒක සුළු කරලා අගේ දා ගන්න Vs උදාන්න හින්දා ඔතනින් බලන්න Fs අගේ අර ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ඊට පස්සේ ඒකට වඩා මේක විශාලද අඩුද කියලා බලන්න. දැන් මේ බලයනේ මෙහාට එන බලයනේ 20යි cos 60යි කියනනම් cos 60 භාගයයිනේ 20 වතාවක් භාගය 10යි. නිව්ටන් 10 මේ එන Fs වඩා වැඩි නම් මේක මෙහාට යනවා. හරිද? දැන් මෙතන ළමයි ඇත්තටම මේ එතන සුළු කරාම එනාගේ මම හිතන්නේ Fs අගේ 10ට වඩා වැඩි අගයක් එන්නේ. හරි. ඒ කියන්නේ මෙතන සමතුලිතව දිනනවා. මොකද මේ Fs අගේ නිව්ටන් මම දැන් 10ට වඩා වැඩි අගයක් එන්න සුළු කරලා බලන්න. එතකොට මොකද වෙන්නේ? ඝර්ෂණ බලය අනිවාර්යයෙන්ම මේ යොදන බලයට සමාන වෙනවා. මොකද මෙතනගේ 10ට වඩා අඩුයි කියන්නේ සමතුලිතව තියෙනවනේ. හරි. මෙතන Fs උපරිම ඝර්ෂණ බලය ඇති වෙන්න පුළුවන් කියනවා මේ හොයාගන්නේ නේ. ඊට වඩා මේ බලය අඩුයි කියන්නේ මේක චලනය වෙන්නේ නැහැ. ඒ වෙලාවේ ඝර්ෂණ බලයත් එතකොට මේකට සමානයි. හරි. ඔය වගේ එක එක විදි වලට ගණන් එනවා. පැහැදිලිද? හොඳයි. අපි මේක තවත් විශේෂ අවස්ථා එක්ක ගණන් කීපයක් බලලා හරි. බලන්න ටියුට් එකේ ප්‍රශ්නාංක 44 මෙතන තියෙන දැන් රළු පුෂ්ඨයක් තියෙන රළු මේස පුෂ්ඨයක් මත වස්තුවක් තියලා සුමඩ කප්පියක් තියෙනවා මේ මේසේ තියෙන්නේ මෙතන ගැට්ටි හයි කරලා සැහැල්ලු අවදාන තන්තුවක් මාවිච්චි කරලා එක පැත්තක් කිලෝග්‍රෑම් 15ක ස්කන්ධයකට ගැට ගහලා අනිත් පැත්තේ එක කිලෝග්‍රෑම් 25ක ස්කන්ධයකට ගැට ගහලා ඔහොමයි තියෙන්නේ. හරි. දැන් මෙතන කිලෝග්‍රෑම් 15යි මෙයා B මෙයා A. දැන් මේක පද්ධතිය ඔහොම යනවලු මෙයාටනේ. අපි කලින් හදුවා මේ වගේ කරා. දැන් මෙතන ඝර්ෂණ බලයක් එනවා හැබැයි. මෙයා පහළට ඒ ටර්න් එක යද්දි මෙයා මේ පැත්තට ඒ ටර්න් එක යනවා. දැන් මෙයාගේ බල ගත්තොත් කිලෝග්‍රෑම් 15යි කියන්නේ බර නිව්ටන් 150යි. තන්තුවෙන් ඇති කරන ආධිපති බලය ඉහළට තියෙන්නේ. මෙතන කප්පිය මත ආධිපති බලය මෙහාට. මෙතන මේ පැත්තටනේ. මේ පැත්තෙන් එන ආධිපතිය මෙයා මත මෙහාට. මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය මෙතන R මෙයාගේ බර නිව්ටන් 250යි. මෙතන ඝර්ෂණ සංකෝණයේ ගතික එක තමයි දීලා තියෙන්නේ 0.2යි කියලා. දැන් අහනවා පද්ධතියේ නිශ්චලතාවයෙන් උදාහරණයක් නේ. වස්තු වල ආරම්භක ප්‍රවේග අතරිත බිඳුවයි u. අපෙන් අහනවා තප්පර 3ක් ගියාම b කවර දුරක් පහළට යනවා. තප්පර 3ක් යද්දී මේ t සමානයි බිඳුවනේ. හරි t සමානයි බිඳුව. තප්පර 3ක් ගියාම මෙයා කොච්චරක් පහළට එනවද? සහ මෙයාගේ ප්‍රවේගය අපිට එතකොට ගන්නත් පුළුවන් v සහ අපු දුර s. හොඳයි දැන් මේක කරන්න තියෙන ළමයි චලිත සමීකරණ දාන්න වෙනවනේ. ඒත් මෙයාට අපිට පහළට දැම්ම හැකි f සමානයි ma නේ. b ට පහළට දාන්න f සමානයි ma. පහළට යන පැත්තට බල ධන අනිත් පැත්තට බල ඍණ. ස්කන්ධේ 15යි යන තරමේ. හරිද? දැන් මෙතන ආව ඝර්ෂණ බලය අපි ලකුණු කරගත්තේ නේද? මෙයා මෙහාට යන ඝර්ෂණ බලය ඊට ප්‍රතිවිරුද්ධවනේ. ගතික ඝර්ෂණ බලය තමයි එන්නේ. රළු කුෂ්ඨය මේක. රළු කුෂ්ඨය මේක. ඒ ගතික ඝර්ෂණ බලය හොයන්න අපිට Fk සමානයි μk r දැම්ම හැකිනේ. Fk හොයා ගන්න ඕනේ. μk කීයද? 0.2යි r මෙතන 250යිනේ. r කියන්නේ 250යි. එතන වැඩි කරාම 125යි නිව්ටන් කියලා එන්නේ Fk. ඊට පස්සේ ඔයාලට මෙයාට මේ පැත්තට f සමානයි ma දාන්නනේ. ඒට මේ පැත්තට f සමානයි ma දාන්න. ඒට මේ පැත්තට f සමානයි ma දැම්මහම මේ පැත්තට දින බලය දාන්නනේ t ප්‍රතිවිරුද්ධව දින බලය දින Fk. ස්කන්ධයගේ 25යි තරණය a. මෙතන t වලගේ අපි දන්නේ නැහැ. Fk යගේ දන්නවා 125යිනේ. 250යි මේක අංක දෙක. දැන් ගණන් දින ළමයි 1යි 2යි එකතු කරන්න. එක සමීකරණය දෙක සමීකරණය එකතු කරාම හරි 150 ඍණ t එකතු කිරීම t ඍණ 125 සමානයි එහා පැත්තේ කීයද? මෙතන එන්නේ 15යි එකතු කිරීම 25යි. ඔතනින් ඔයගොල්ලන් ඍණ t තරණ t කැපිලා යනවා 150න් 125 ගියාම 25යිනේ. මෙතන 40යි a 25 යට 40ක් කියලා එනවා. හරි ඔක සරල කරාම කීයද? හරි උඩ යටයි පහෙන් ගැහුවොත් මේ 5 යට 8යි තප්පර වර්ගයට මීටර. දැන් අපෙන් අහනවා මෙයා තප්පර කීයද? 3ක් පහළට ගියාම ගිය දුරනේ. ඒතර පහළට දාමු s සමානයි ut ධන භාගයයි ad වර්ග b. s ut බිඳුවයි u බිඳුවක් කියන භාගයයි තරණය 5ට 8යි තප්පර 3ක් යදී 3 වර්ගයනේ. ඔතනින් ඔයගොල්ලන්ට සුළු කරලා ගන්න පුළුවන්. හරි. ඔතනින් බලන්න සුළු කරලා මීටර කීයක්ද එන්නේ කියලා. හරි නේද? ඔතන සුළු කරන්නේ. හරි බලන්න ඔයගොල්ලෝ සුළු කරද්දී අගයන් හරියට දාපුවා කියන්නේ. හරි මෙයාගේ බර 150යි. හරි. මෙතන ස්කන්ධය යන්නේ 25යිනේ. හරි ඔතනින් ඔයගොල්ලෝ බලන්න සුළු කරලා කීයක්ද එන්නේ කියලා. හරිනේ? හොඳයි. කාලය තප්පර 3ක් වෙද්දී. හරි ඊට පස්සේ මේකේ අපි ප්‍රශ්නාංක බලමු 40. මේසයක් මත නිශ්චලව ඇති ස්කන්ධයේ කිලෝග්‍රෑම් 12ක් වන වස්තුවක් මත නිව්ටන් 50ක තිරස්
ඔයදී බලයක්. ඝර්ෂණ සංගුණකයේ හතරෙන් එකක් නම් ඒ කියන්නේ ගතික ඝර්ෂණ සංගුණකයේ තප්පර 15කදී වස්තුව අයත් වන ප්‍රවේගය වස්තුවට අයත් වන ප්‍රවේගයද ගෙවා ගිය දුර දහනවානේ. මේ තියෙන රළු කුෂ්ඨයක් තිරස් දැන් රළු කුෂ්ඨ තියෙන්නේ ප්‍රශ්නාංක 40. හරි. ඕල කොට සුළු කරද්දී බලන්න හරියට උත්තර. මේ වස්තුව මත අපි යොදනවලු බලයක් කීයද? නිව්ටන් 50ක තිරස් බලයක් යොදනවා. හරි වස්තුවේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 12යි. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියා බලය R බර වස්තුවේ 120යි නිව්ටන් නේ. R සමානයි එතකොට 120යි වෙන බල නැහැ නේ මොකුත් තිරස්. දැන් මෙයා මෙහාට යන්න ගන්නවන තරමේ යන්න ගත්තාම මෙතන ඇතිවන ගතික ඝර්ෂණ බලය Fk. ගතික ඝර්ෂණ සංගුණකයේ දශම නෑ 4න් එකයි. දශම 1.5 නේ. 0.25 4න් එකයි කියන්නේ. එතකොට අපිට මෙතන ගතික ඝර්ෂණ බලය හොයා ගන්න පුළුවන් මේ වෙලාවේ ඉස්සරහට වස්තුවේ යද්දී රළු කුෂ්ඨයෙන් ඇතිවන රළු කුෂ්ඨේ Fk සමානයි μk R දාන්න. μk 4න් එකයි R කීයද? R වලගේ 120යි. 120 4න් කැපුවාම කීයද? නිව්ටන් 30ක ඝර්ෂණ බලයක් තමයි ඇති වෙන්නේ. දැන් අපිට අනිවාර්යයෙන්ම කිව්ව හැකි අර 30ට වඩා මේක ලොකුයි හින්දා මේ පැත්තට තරණය යනවා. නේ? නිශ්චලතාවයෙන් පටන් ගන්න තියෙනවා. ඒතකොට අපි F සමානයි ma දැම්ම හැකි වස්තුවරනේ. වස්තුවට දාන්න මේ පැත්තට යන්නේ F සමානයි ma ඒ පැත්තට තියෙන බල ධන. හරි 50 ධන බලයක්. ඊට ප්‍රතිවිරුද්ධව තියෙන ගතික ඝර්ෂණ බලය ඉන්නනේ. ස්කන්ධය 12යි යන තරණේ මෙතන ඇතර 20 යට 12ක් එන්නේ. තරණේ සරල කරොත් හරි ගියද 3න් කැපෙනවා මේ 4න් කැපෙනවා 5 යට මේ 3යි හරි 5 යට 3යි ඔතනින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් තරණේනේ ඊට පස්සේ තප්පර කීයක් යද්දිද හරි තප්පර 15කදී කිව්වම ඉතින් චලන සමීකරණ දාන්න ඉන්නේ u බිඳුවයි තරණෙත් දන්නවා තප්පර 15ක් නේ v සමාන u ධන ad දැම්මේ v හොයන්න තප්පර 15කට පස්සේ හරි දුර හොයන්නත් චලන සමීකරණ දාන්න හරි ඊට පස්සේ ඊළඟ එකේ නම් තියෙන්නේ එතන ආනතෝ දෙන්නේ වස්තුව මත මේ ආනතෝ තමයි යොදන්නේ නිව්ටන් 100ක බලයක විභේදනය කරගන්න වෙනවා. තිරස්වයි සිරස්වයි. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියා බලයේ බර විතරක් නෙමෙයි අර අනිත් බලෙත් එනවනේ. හරිද? මේ සිරස් සංරචකෙත් එනවා. එතකොට ඒකත් එක්ක තමයි එතනත් ගතික ඝර්ෂණ සංගුණක තමයි μk පහින් එකක් ලෙස දීලා තියෙන්නේ. හරි? ඒ වගේ ගණන් මේකේ ඔයගොල්ලන්ට හදන්න තියෙනවා. හරි? ගොඩක් මේකේ තර්ක කරන ගණනුත් තියෙනවා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් බලමු. මේක වැදගත් මම පොඩ්ඩක් විස්තර කරන්න දැන් මේ හිතන්න මේක සුමඩ කුෂ්ඨයක්. හරි? මම ලොකුට ඇඳලා විස්තර කරන්න දැන් අපිට ඊළඟ වීඩියෝ එකේ මම මේ වගේ එක ගානක් හදන්නම් ලොකු ගානක්. ඒතර මේකේ තමයි අපි මේ වගේ වස්තුවක් තියෙනවා සුමඩ කුෂ්ඨය. මේක සුමඩයි ඈ. මෙතන ඝර්ෂණ බල නැහැ. මෙතන තමයි රළු. මේක මත තවත් වස්තුවක් මම තියෙනවා. ඔන්න. පෙට්ටි දෙකක් කියලා ගන්න මෙහා A මෙහා B. මේක රළුයි. මෙතන රළුයි ඈ. මෙතන රළු කුෂ්ඨ තියෙන්නේ. මේක සුමඩයි. මෙතන ඝර්ෂණ බල නැහැ. හරි. මෙයාගේ ස්කන්ධය ma නේ මෙයාගේ m1 මෙයාගේ m2 නේ. ඒතර මෙයාගේ බර අපිට ලකුණු කරගන්න පුළුවන්. හරි නැත්නම් මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් දෙකක් ලෙසත් මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 3ක් ලෙසත් ගන්නවා. මෙයාගේ බර එතකොට නිව්ටන් 20යි. ඒතර මෙතනින් මෙයා මත ඇතිවෙන අභිලම්බ ප්‍රතික්‍රියා බලය R1 නිව්ටන් 20යි. ඒක ප්‍රතික්‍රියාව මෙයා මතත් තියෙනවනේ R1 නිව්ටන් 20. මෙයාගේ බර නිව්ටන් 30යි. ඒතර මෙතනින් එයා මත එන අභිලම්බ ප්‍රතික්‍රියා බලය R2 30යි 20යි දෙකම මෙතනින් දරා ගන්න ඕනේ නිව්ටන් කීයක් වෙනවද? අන්න එක තේරෙන්න ඕනේ 50යි. මොකද මේ පුෂ්ඨයෙන් ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලයෙන් මෙයාගේ එන බර මෙයාට බලපානවා මෙයාගේ බරත් බලපානවා. R2 50ක් වෙන්නේ ඒකයි. දැන් අපි මෙයාව ළමයි බලයක් දීලා එක්ක තල්ලු කරනවා නැත්නම් ඇදගෙන යනවා. හරි කොහොම ගත්තත් එකයි. හරි බලයක් දීලා මෙයාව අදිනවා. හරි ගන්නෝ නිව්ටන් හරි 10ක බලයක් දීලා අදිනවා. අදිත්‍ය දැන් ළමයි මට කියන්නේ මේක රළුයිනේ. රළු වුණාම මොකද්ද උතන වෙන්නේ බලන්න. මෙතන රළුයි. ඒතකොට දැන් මෙයා මෙහාට යන්න හදාද්දි ළමයි මේ රළු කුෂ්ඨන තියෙන්නේ මේ උඩ එක්කිනාගෙන් මෙහාට බාධාවක් එල්ල කරනවා. ඒ කියන්නේ යට වස්තුව මත ඝර්ෂණ බලය පහළට එන්නේ පිටිපස්සට. හරි F1. ඔගේ ප්‍රතික්‍රියාව උඩ වස්තුව මත ඝර්ෂණ බලය ඉස්සරහට එන්නේ. F1 අන්න එක තේරුම් ගන්න. අන්නේ F1 බලයෙන් තමයි ළමයි උඩ වස්තුව ඉස්සරහට යන්න අවශ්‍ය බලය හදාගන්නේ. නැත්නම් යාට යන්න බෑනේ දරුවනේ. දැන් මෙයා යන ධර්මයේ මෙයාට යන්න නම් ළමයි යාට සම්පූර්ණ බලයක් ඉස්සරහට එන්න ඕනේ. දැන් මෙයාට කෙලින්ම ওই බලයක් දීලා අදිනවනේ. හරි මේ බලෙන් හැබැයි මේ ඝර්ෂණ බලය අඩු වෙනවා. මෙයාට සම්පූර්ණ බලයක් ගත්තා. දැන් දෙන්නම ළමයි එකම ධර්මයෙන් යනවා නම් නේ දෙන්නම එකම ධර්මයෙන් යනවා නම් නේ දෙන්නම එකම ධර්මයෙන් යනවා නම් කියන්නේ මෙයා මත පස්සට ලිස්සන්නේ නැත්තම් මෙයා යන ධර්මයේම මෙයාත් යනවා නම් දෙන්න අතර සාපේක්ෂතාවයක් නැත්තම් පද්ධතියටම අපිට ළමයි F සමානයි m දැම්ම හැකියි. පද්ධතියටම දැම්ම හැකියි.
මේ පැත්තට බල දාන F නිව්ටන් 10 දාන මේ පැත්තට බල දාන F1 මේ පැත්තට බල ඍණ නේ. එතකොට ධන F1 ඍණ F1 අන්න කැපිලා යනවා. මෙයයි දෙන්නම ගද්දී කැපිලා යනවා. පද්ධතියේ ස්කන්ධ 2 3 5යි. යන තරණේ නේ 2 3 5යි. මෙතන ධන F1 ඍණ F1 කැපිලා ගියා 10 වෙලිය 5 කීයද? තරණය 2යි නේ. ඒ පද්ධතියම එකට යනවා නම් යන්න පුළුවන් තරණය 2යි. නේ පද්ධතියම එකට යනවා නම් කියන්නේ මෙයා ඉස්සන් නෑ උඩින් කියන පස්සට. ඊට පස්සේ ළමයි දැන් අපිට දෙනවා මෙහෙම ගණන් වල දැන්. ඒතර අපිට ඕන දැන් පද්ධතිය වෙන තරණය 2යිනේ. එහෙම යනවා නම් දැන් මෙයා මත ඇති වෙන මේ ඝර්ෂණ බලය හෙව්වේ හැකිනේ F1 හෙව්වේ හැකි. දැන් මම දානවා A ට F සමානයි MA. මේ ගණන් පොඩක් ටිකක් හිතන ගණන් ඈ. හරි A ට දානවා ඉස්සරහට F සමානයි MA. ඉතින් A ට F සමානයි MA දැම්මොත් A මත බල විතරනේ ගන්න ඉස්සරහට. තියෙනවා F1 විතරයි තියෙන්නේ. පස්සට එයා මත නෑනේ. මේක තියෙන්නේ මෙයා මතනේ. B මත බල ගන්න බෑ. ස්කන්ධයාගේ 2යි තරණය කීයද 2යි. ඒතර නිව්ටන් කීයද? හතරක බලයක් තමයි එන්නේ. ඒ බලයේ ඉන්න ළමයි මෙතන ඝර්ෂණ බලය. ඝර්ෂණ බලයෙන් තමයි එන්නේ. හරි. නිව්ටන් හතරක බලයක්. දැන් හැබැයි ළමයි මෙතන බැරි වෙලාවක දැන් අපිට දුන්නා නම් මේකේ සමාන ගණන් වල දෙනවා. මෙතන මේ පුෂ්ඨ දෙක අතර μs අගය දෙනවා 0.5 කියලා. මේ පුෂ්ඨ දෙක අතර μs 0.5 කියලා දුන්නොත් අපි හොයලා බලනවා නිකමට මෙතන ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. හරි කොහොමද හොයන්නේ? Fs සමානයි μs ආදාහනේ. μs 0.5 මෙතන පුෂ්ඨ දෙක අතර ඉන්න මේ අවිලම්බ ප්‍රතික්‍රියා බලය 20යි. 20යි. ඒතකොට මෙතනින් එනවා නිව්ටන් 10යි. අන්න ළමයි ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 10යි. දැන් නිව්ටන් 10ක බලයක් දෙන්නත් පුළුවන්. ලිසන් ඔන්න වෙන්න අවස්ථාවක් තිබ්බනම් ඊට වඩා අඩු ඝර්ෂණ බලයක් මෙතනින් මෙයාට දෙන්නත් පුළුවන්. අඩු බලයක් නෙවෙයිනේ. හරි කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයේ දෙකක තරණය යන්න නිව්ටන් 4ක් ඕනේ. ඒකින්ද මේ වෙලාවේ මේ ඝර්ෂණ බලය මෙතනින් හදා ගන්න පුළුවන් නිව්ටන් 4. හැබැයි නිව්ටන් 10ට වඩා වැඩි ඝර්ෂණ බලයක් හදා ගන්න බෑ. හරි ඔකට හිතන්න ඕනේ. එතකොට මෙතන මේ ඝර්ෂණ බලය හදා ගන්න පුළුවන් නිව්ටන් 4 කැඩුවක් නෑ. හැබැයි ළමයි දැන් මම මෙහෙන් යොදන බලය වැඩි කරොත් දැන් හිතන්න කිසියම් වෙලාවක මම මේ බලය වැඩි කරනවා. වැඩි කරද්දී තරණය වැඩි වෙනවනේ. හරි. නිකන් හිතන්න මම මේ බලය වැඩි කරොත් කීය දක්වාද අපි ගත්තොත් නිව්ටන් 50 දක්වා. හරි. නිව්ටන් 50 දක්වා වැඩි කරොත් මොකද වෙන්නේ? නැත්නම් අපි ගත්තොත් මෙතන නිව්ටන් 25 නේ. හරි නිව්ටන් 25 දක්වා වැඩි කරොත් මොකද වෙන්නේ? එතකොට පද්ධතියට මේ F සමානයි MA දැම්මොත් මෙතන 25යි. එතකොට මෙතන 25ට 5නේ මොන බලන්න වෙනවද? 25ට 5 5යි. එතකොට දැන් දෙන්නම එකම තැනේ යනවා කියලා හිතලා මෙයාට දානවා F සමානයි MA 5ක තැනේ යනවා කියලා හිතලා එතකොට ස්කන්ධ දෙකයි දෙවරක් තරණේ 5යි. එතකොට ළමයි යා මත බලේ නිව්ටන් 10ක් ඉන්න ඕනේ. ඒ බලේ යා හදාගන්න ළමයි ඝර්ෂණය. මේ පුෂ්ඨ දෙක අතර ලෙස්සන්න හදලා ඇති වෙන ඝර්ෂණය. ඉතින් අපි බලනවා මෙයාට එන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය හෙව්වා. නිව්ටන් 10යි. අන්න දැන් ළමයි නිකන් මෙයා යනවා දෙන්නම එකට මෙයා නිකන් හැබැයි ලිස්සන්න ඕන්න වෙන්න අවස්ථාව ඉන්නේ පස්සට. මොකද මෙයා මත දැන් ඝර්ෂණ බලයත් නිව්ටන් 10යි. සීමාකාර ස්ථිති ඝර්ෂණ බලයත් 10යිනේ. හැබැයි ළමයි මේ බලය තව පොඩ්ඩක් හරි වැඩි කරොත් මොකද වෙන්නේ? මේක නිව්ටන් 30ක් කරොත් වෙන්නේ හරි මම බලන්න 30 බෙදීම 5 තරණේ 6ක් වෙලා මෙයාත් ඒත් මෙයා 6න් යනවා නිව්ටන් 30ක් දුන්නාම මෙයා ඒ තරණේ යන්න අවශ්‍ය බලය බැලුවොත් දෙවරක් 6 නිව්ටන් 12ක් වුනේ. හැබැයි එයා නිව්ටන් 12ක් හදාගන්න බෑ මොකද එයාට ඇති වෙන්නේ එයාට හදාගන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය 10යි. දැන් වෙන්නේ ළමයි මෙයා ඉස්සරහට යද්දී මෙයාට 6 මෙයා 6කට තරණේ යනවා. ගැල්ලුවක් නැහැ. එයා 6කට තරණේ යද්දී මෙයාට යන්න බෑ ඒ තරණේ. මෙයා එතකොට ළමයි ඉස්සරහට මේ යන ගමන් පස්සට ලිස්සීමක් අපිට වෙන්නනවා. පස්සට ලිස්සන. ඒ කියන්නේ මෙයාගේ යන තරණේ එතකොට තව තරණයක්. හරි A1. මෙයා යන තරණේ A2. එයා 6යි. එතකොට මෙයා මේ වෙලාවේ මෙයා මත පස්සට ලිස්සනවනේ සාපේක්ෂව හිතන්නේ. මෙයාට සාපේක්ෂව මෙයා පස්සට ලිස්සනවා. ඉස්සරහට යනවා පොළොට සාපේක්ෂව. මෙයාට සාපේක්ෂව මෙයා පස්සට ලිස්සනවා. එතකොට අපි බලනවා අන්න මේ පුෂ්ඨ දෙක අතර සාපේක්ෂත්වයක් දැන් තියෙන හින්දා එතකොට ළමයි ඇති වෙන ඝර්ෂණ බලය අපි FK ලෙස ගන්න ඕනේ. ලිස්සනවනේ පස්සට ඉස්සරහට යන ගමන් මේ පුෂ්ඨය මත මෙයා පස්සට ලිස්සනවා. එතකොට අපිට ගතික ඝර්ෂණ සංකෝණයක 0.4ක් කියලා දුන්නා නම් මේ පුෂ්ඨ දෙක අතර අපි FK ටක් ගාලා හොයාගමු 0.4 වතාවක් 20යි. අපි ළඟ ප්‍රතික්‍රියා බලය. එතකොට මෙතනින් ඕගොල්ලන්ට එනවා නිව්ටන් 8යි නේ. එතකොට නිව්ටන් 8ක බලය අපිට යාට යන්න පුළුවන් තරණය අපිට F සමානයි MA දාලා ලියුවේ හැකිනේ. එතකොට F නිව්ටන් 8යි ස්කන්ධ නිව්ටන් මේ කිලෝග්‍රෑම් 2යි තරණේ එයාට දැන් යන්න පුළුවන් A1. 8 දෙකකින් බෙදුවාම එයා යන තරණය එන්නේ තප්පර වර්ගයේ මීටර් 2යි. ඒ පොළොවට සාපේක්ෂව මෙයා යන තරණය 4යි මෙයා යන තරණය 6යි.
ඒතර අපිට වෙන්නේ මොකද්ද? මෙයා ඉස්සරහට යද්දි එයාට සාපේක්ෂව මෙයා පස්සට යනවා වගේ වෙන්නේ. ගිහිල්ලා මෙතනින් වැටෙනවා. හැබැයි පොළොවට සාපේක්ෂව මෙයා ඉස්සරහට යනවා. මෙයාත් ඉස්සරහට යනවා. මෙයාගේ තරන්නේ වැඩි, මෙයාගේ තරන්නේ අඩුයි. පැහැදිලිද? අන්න ඒ වගේ හිතන ගණන් තියෙනවා. ඊට පස්සේ මේක දැන් සමහරවිට තන්දුවක් ආධාරයෙන් එහෙම කප්පියකට සෙට් කරලා ඔහොම සෙට් කරපු ගණනුත් තියෙනවා. හරි දැන් මේ වගේ ගණන් මේ ටියුට් එකේ තියෙනවා. ප්‍රශ්න අංක 47 නේ. ඒක පොඩ්ඩක් මෙතන සිද්ධිය හිතන්න ඕනේ. මේ දෙන්න එකම තරණේ යනවා. මෙයත් ඒ තරණේ යන්න අර බලය බලන්න ඕනේ. ඝර්ෂණ බලයත් එක්ක හිතලා ගන්න ඕනේ. එතන තමයි ඝර්ෂණේ තියෙන්නේ නේ. හරි ඔය වගේ එක එක විදි වලට ගණන් තියෙනවා මේවල කප්පි සම්බන්ධ කරපුවානේ ආතති බලත් එක්ක. හොඳයි. ඉතින් අපි මේකේ ඉතුරු කොටස තව කොටසක් අපිට කරන්න වෙනවා. ඝර්ෂණ බලය ඉවරයි. හරි තව මේකේ ගණන් තියෙනවා එක එක ඒවා. ආනත්තල මත වස්තුන්ගේ චලිතය. හරි. ඒ වගේ ඒවත් කතා කරන්න තියෙනවා. සහ අංශු කදම්බයක් මේ පුෂ්ඨයක වැදුනහම ඇතිවන බලය. හරි. සහ විභාග ප්‍රශ්න මම මේකේ ආපු ටික ඊළඟ වීඩියෝ එකේ හදන්නම්. එතකොට ඔයගොල්ලන්ට නිව්ටන් නියම කොටස සම්පූර්ණ වෙනවා. හරි. ඒ ටික තමයි අපිට ඊළඟ වීඩියෝ එකේ නිව්ටන් නියම අන්තිම වීඩියෝ එකේ කරන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි මෙතනින් නවත්තමු. අපි දැන්ට නිව්ටන් නියම වල පාර්ට්ස් 3ක් කරා. තව එකක් කරන්න තියෙනවා. ඒකෙන් පස්සේ මම රේඛීය ගම්මෙදා සංසිඳන නියමයේ කියන පොඩි කොටස සම්පූර්ණයෙන්ම එක වීඩියෝ එකකින් කරලා ඊට පස්සේ අපි බල ගුරුත්ව බල සමතුලිතතා ගුරුත්ව කේන්ද්‍ර ඒ ටිකත් එක්ක දිගටම යාන්ත්‍ර විද්‍යාව හරි වීඩියෝ 35කින් සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් වෙනවා. හරි ඒ රිසර්ච් අංග සම්පූර්ණ ප්‍රශ්න සහ සිද්ධාන්ත ඔක්කොම ටික. සහ ප්‍රැක්ටිකල් එක නම් මේ වෙද්දි කරලා තින්නේ. ඒකම ඔයගොල්ලන්ට ඒවත් බලන්න පුළුවන් දිගටම පාඩම් ඔක්කොම ටික. හරි සම්පූර්ණ සිලබස් එකම වීඩියෝස් 150කින් කම්ප්ලීට් වෙනවා. ප්‍රැක්ටිකල් ටිකත් එක්ක ප්‍රැක්ටිකල් වීඩියෝස් 12ක් හෝ 13ක් එනවනේ. සහ පේපර් ඩිස්කෂන් වීඩියෝස් 20ක් විතර මම කරනවා දිගටම මොඩල් පේපර්ස් ඔක්කොම ටියුට්ස් සහ නෝට්ස් පේපර්ස් PDF වශයෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එහෙනම් හොඳට වැඩ ගන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.